හරි. මෙහෙම කරමු. ඔව්. මේ අපේ මූණවල නම් හැමෝම අඳුරනවනේ. හැබැයි මේ අපි මේක ගලවමු. හැබැයි මේක ආයි අපිට දාගන්න සිද්ධ වෙලා තියෙන වාතාවරණය. අපි දාගන්නේ රෑ 12න් පස්සේ. ඔය පටන් ගන්න. අපි මීටරේ දුර තියාගෙන ඉන්නේ. නේ? දෙන්න. එපා. එතන තියාගෙන. මම හිතේ මට දෙයි කියලා. හරි. අපි මෙහෙම පටන් ගමු. ඔබ අහලා තියෙනවා මේ හාවගේ ඉබ්බගේ කතාව. ඒක හරි පරණ කතාවක්. හරි. හාව පරාජය කරාට පස්සේ ඉබ්බා කැලේ ඇතුලේ වෙනදට වැඩිය ලොකු වටිනාකමක් තියෙන චරිතයක් බවට පත් වෙනවා. ඒ නිසා සිංහයා එන්න කියලා කියනවා. එන්න කියලා ඉබ්බට දෙන අලුත් තනතුරක්. තනතුර තමයි හදිසි ආපදා තත්ත්වයන් පිළිබඳ වාර්තා කිරීමේ උසස්ම නිලධාරියා. එයා තමයි එතන ඉන්න උඩම එක්කෙනා. හදිසියේ මේ කැලෑවේ සම්පත් ලැබුගින්නකට ගන්නවා. පණිවිඩය දෙන්න තියෙන ඉබ්බට. ඉබ්බා රේස් එක දින්නට පණිවිඩයක් දෙන්න තරම් ඉක්මන් ගමනක් තියෙන කෙනෙක් නෙවෙයි. කැලෑවේ සත්තු ටික ලැබුගින්නට මේ යනවා. අවසානයේ කැලෑවම විනාශ වෙලා යනවා. සිංහයාද වැරදි, ඉබ්බාද වැරදි, කවුද වැරදි? සමහර ඉබ්බා නෑ. ඉබ්බා නෙමෙයි වැරදි. නුසුදුසු කෙනෙක් නුසුදුසු තැනට පත් කරපු සිංහයයි වැරදි. ඔබ මේක ගලප ගන්න ඕන තැනකට. ලෝකෙට, රටකට, ආයතනයකට, සමාජයකට, ඇතැම් වෙලාවට පුංචි කණ්ඩායමකට ඔබ ඕනෑම තැනකට ගලප ගන්න. හැබැයි ඒ ගැලපෙනකොට ඔබට හිතෙයි හුඟක් තැන්වලට මේ කතාව ගැලපෙනව නේද දෙයිනේ කියලා. අපි පටන් ගමු වෙනස. අසංග මම කල්පනා කරේ මේ බෙරගිරි ටිකක්, වයලින් ටිකක්, ෆ්ලූට් නැත්නම් මොනවා හරි සංගීත බාන ටිකක් ඉතින් නැතුව අපේ මැදිරිය මම හිතන්නේ මාස 3කට විතර පස්සේ මේ විදිහට සජීව විකාශයක්. හැබැයි මීට කලිනුත් අපි COVID-19 වසංගතය අප මොනදුන් මුල්ලදීරෙත් අපේ මැදිරිය මේ වගේ තිබුණා. අප දෙදෙනා සහ මේ කැමරා ශිල්පීන් ටික විතරයි අදත් ඒ විදිහම තමයි. ඉතින් ඒ කියන්නේ අපි යම් විදිහක ආරාධනාවක් කරලා තිබුණා. ලංකාවේ ජනප්‍රිය මේ සංගීත බේම නැත්නම් ගෘහස්ත සංගීතය ඇතුළේ ඉන්න එහෙම චරිතවත් ඒ කියන්නේ සංගීතවත් තාරුණ්‍යයකට. හැබැයි මේ වෙලාව එන්න වෙලාවක් නෙවෙයි. ඒ කියන්නේ අපිට රටේ සියලු සම්මතයන්ට පිටින් යන්න බෑ. ඒ කියන්නේ ජනමාධ්‍ය ආයතනයක් හැටියට අපට ඕනේ දේවල් අපිට කරන්න බෑ. හැබැයි අපි රටේ සම්මතයට ගරු කරන්න ඕනේ. ඒ හරහා යන්න ඕනේ. ඒ නිසා අපට මේ යන ක්‍රමය හොඳයි කියලා හිතුණා. යනවනම් කෝච්චියේ හොඳම ගමන තමයි මතුල්ලේ. වෙනස කණ්ඩායම අද තවත් දිග ගමනක් ආරම්භ කරන්න හදන්නේ. කාර්ය බහුල දවසක මම මේ වෙලාවේ ඉන්නේ කොටුව දුම්රිය ස්ථානයේ. කොටුව දුම්රිය ස්ථානයට එන්නේ කොළඹ ඉඳලා අපි යන්න බලාපොරොත්තුව බදුල්ලට. ඔබ දන්නවා ලෝකේ ප්‍රවාහන ක්‍රම අතරින් ඉතාම ආකර්ශනීය ප්‍රවාහන ක්‍රමයක් තමයි දුම්රිය ප්‍රවාහන ක්‍රමය කියලා කියන්නේ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඒකට හේතු ගණනාවක් තියෙන්නේ ස්වභාව සෞන්දර්යය විඳින්න පුළුවන්. ඒ වගේම බොහොම රසවත් අත්දැකීම් රසක් තියෙන ප්‍රවාහන ක්‍රමයක් තමයි දුම්රිය ප්‍රවාහන ක්‍රමය කියලා කියන්නේ. ඉතින් අපි බදුල්ලට යන්න ඕනේ. බදුල්ලට යනකොට විශේෂත්ව ගණනාවක් තියෙනවා. මේ අපි කොළඹ ඉඳලා බදුල්ලට යන ගමනේදී අපිට මුණ ගැහෙන සුවිශේෂී ස්ථාන ගණනාවක් තියෙනවා. ඒ අතරින් විශේෂයි බිංගෙවල්, උමං දුම්රිය මාර්ග. ලෝකේ එහෙම නැත්නම් අපේ ලංකාව ගැන කතා කරොත් ලංකාවේ උමං දුම්රිය මාර්ග එහෙම නැත්නම් බිංගෙවල් ඔක්කොම තියෙන්නේ 48යි. අපි අද යන මේ ගමනේදී අපිට හම් වෙනවා ඒ අතරින් 46ක්ම බදුල්ල. ටිකට් එක ගත්තා. පොඩි මණික ට්‍රේන් එක බලාගෙන ඉන්නවා. වෙනස ටීම් එක එනකන් ඒ විශිෂ්ට අත්දැකීම එහෙම නැත්නම් ඒ අමුතු අත්දැකීම ඔබට සමීප කරන්න. අමුතු දේවල් ගොඩක් දේවල් අපිට බලන්න පුළුවන්. යා. අපි පොඩිමැණිකේ දුම්රියට ගොඩ වුණා.
මෙතනින් එහාට ලැබෙන සියලු අත්දැකීම් ඔබත් එක්ක බෙදා ගන්න අපි ලෑස්ති. පවර් සෙට් එන්ජින් දෙකක් එක්ක මැදිරි 8කින් සමන්විත පොඩි මැණිකේ දුම්රිය තව සුළු මොහොතකින් ගමන ආරම්භ කරනවා. ලංකාවේ ස්වභාව සෞන්දර්ය අතින් ඉහළම තැනක් තමයි අපි මේ අද දවසේ ගමන් කරන තැන. අපි කියන්නේ අපේ ගමනාන්තයේ බදුල්ල. ඉතින් අපිට සාමාන්‍යයෙන් පැය 8ක් 9ක් යනවා යන්න. ඒ කොහොමුණත් ඒ සුන්දරත්වය රෑබෝ වෙන්න කලින් අපිට ඔබට සමීප කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා විශ්වාස කරනවා. එහෙමනම් ඉතින් අපි ගමන පටන් ගන්නවා. අපිත් එක්ක යන්න. පරණයි. ඉතින් මොකද කරන්නේ නේ? ඇත්තටම අපි මේ අපේ රසිකලා කට්ටිය අවාරේ සිරිපා යන්න තීරණය කළා තිබුණේ බොහෝ විට අප ගියා නම් අද රූදසුන් ටික ඒක වෙන්නත් තිබ්බා. ඔව්. හැබැයි ඉතින් කොහොමද යන්නේ? ඒ ගමනත් අපිට කල්දාන් සිද්ධ වුණා. අපි මේ අද සජීවී මැදිරියේ සංගීත රසය අඩුපාඩුවක් කියලා ඔබට දැනෙන්න දෙන්නේ නැහැ. මැන්ඩලිනයට පුළුවන් මේ අඩුපාඩුව පරිපූර්ණ කරන්න.
හරි. එතකොට මේ මැන්ඩලීනය වයද්දිත් අමුතු රසයක් තියෙනවා. මොකද මැන්ඩලීනයට බොහෝ දෙනෙක් අසංක පෙම් කරනවා. ඒකට හේතුව මේ මැන්ඩලීනයෙන් නිකුත් වන ස්වරයට. ඒකත මැන්ඩලිනේ වාදනය කරනත් හරි අඩුයි. සාමාන්‍යයෙන් අපි ගීත ඛණ්ඩයක ගත්තත් ලංකාවේ තියෙන මෙච්චර කල් නිර්මාණය වෙච්ච ගීත අතරෙත් තාම සීමිත ගීත ප්‍රමාණයක විතරයි මැන්ඩලින් පාට් එකක් ඇහෙන්නේ. හැබැයි ඉතින් හොද්දට මැන්ඩලින් වයින්නවා අපේ හේමපාල සර්. අපි මට මතකයි ගිය සුමාන කලින් සුමානේ අපි හේමපාල සර් ගැන කතා කරා. සුපිරි මැන්ඩලින් වාදන ශිල්පියෙක්. දැන් බදුල්ලේ යනවා නම් ඔබ කෝච්චියේ හොඳට මතක තියාගන්න පොඩි මැනිකේ කෝච්චියම අල්ලගන්න. පොඩි මැනිකේ ගියාට පස්සේ උඩරට මැනික යනවා. ඔක්කොම මැනිකලා යන්නේ. සෙන්කඩ ගල මැනික නම් බදුල්ල යන්නේ නැහැ. සෙන්කඩ ගල මැනිකේ නුවරින් නතර වෙනවා. උඩරට මැනික යනවා. ඊට පස්සේ උඩරට මැනිකේ පොඩි මැනිකේ අතර තවත් කෝච්චියක් යනවා. ඔය මොන කෝච්චිය ගියත් සුන්දරත්වය බලා ගන්න බෑ. මොකද ඒකට හේතුව බණ්ඩාරවෙල පනිද්දි රෑ වෙලා. බණ්ඩාරවෙල පනිද්දි අසංග රෑ වුණොත් වැඩක් නැහැ. වැඩක් නැහැ. දෙමෝදර එහෙම කොහෙ බලන්නද? කරුවලේ. මොනව බලන්නද? ඒ නිසා යනවනම් බදුල්ලේ හොඳම කෝච්චිය පොඩි මැනිකේ. අපි කොළඹින් පටන් ගත්ත මේ බදුළු යන ගමන මේ වෙනකොට අපි කඩුගන්නාව පහු කරගෙන නුවර පහු කරගෙන ඉස්සරහට යනවා. අපි යන දුම්රිය මැදිරිය විතරක් නෙවෙයි මේ සමස්ත දුම්රිය මැදිරියේ වැඩියෙන්ම ඉන්නේ විදේශිකයෝ. ඉතින් අපේ රටේ ලස්සනම පැත්තක් බදුල්ල, බණ්ඩාරවෙල, නානුඔය, එතනින් යන නුවරඑළිය ඔය විදිහට ගත්තාම ඉතින් ඒ නිසා වෙන්න ඕනේ. අපි යන්නේ ඒ සුන්දරත්වය දකින්න තමයි. හැබැයි අපි සාමාන්‍ය මේක විනෝද චාරිකාවක් විදිහට යනවා නෙවෙයි. මේකේ පොඩි ගවේෂණාත්මක පැත්තක් තියෙනවා. ඔබට ඉස්සරහට මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. හරි අපි බදුල්ලට යන ගමන් දැන් පහු කරමින් ඉන්නේ ගම්පල ස්ටේෂන් එක. ඉතින් මේ වගේ ලස්සන ගෑනු ළමයි ඉන්නවා. විදේශීය කාන්තාවෝ ඉන්නවා. විදේශීය පොඩි දරුවෝ ඉන්නවා. ඉතින් මේ හැමෝම යන්නේ බදුල්ලේ සුන්දරත්වය දකින්න. යන්නේ ණයට වඩේ එකක් එහෙම කාලා පොඩි බාර්ලි වීදුරුවක රස බලන්න. එහෙම පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ පොඩ්ඩක් කවුඩ් එක නම් වැඩි. වඩේ එක රස බලන්න දැන්. පොඩි බඩගින්නක් ඇතුනම ඉතින් මේ වගේ පොඩි දුප්පත් ආහාරයක් තමයි කෝච්චි යන කාටත් බඩගින්න නිවන්න තියෙන්නේ. ජීවිතේට දැකලා නැහැ. ඊට කලින් හම්බෙලත් නැහැ. හැබැයි පොඩි බඩගින්නක් ආවම ඉතින් මේ වගේ වඩේ එක රහ බලලා සතුටින් විනෝදෙන් අපි මේ ගමන යනවා. එතකොට එහෙමයි උනේ. ගන්න පොඩි නෑ නෑ මං අහනවා කොහොමද මේ සුදු නෝන්ලාට වඩේ ගැන හඳුන්වා දුන්නේ? නෑ ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ පළවෙනි වතාවනේ වඩේ අය කියන්නේ ඔයිට කලින් ඒගොල්ලෝ ඇවිල්ලා වඩේ කාලා තියෙනවා. ඇල්ලට 3-4 පාරක් ගියපු අය කතා කරනකොට කිව්වා. පොඩ මට හඳුන්වා දුන්නේද කියන්න බෑද? මේ නෑ ඇයි ප්‍රශ්නේ පැනලා යන්නේ? නෑ අපි ඊළඟ
එකට යන්න. හරි එහෙනම් එහෙම කරමු. සාමාන්‍යයෙන් හැමෝම කරන මැටි වැඩ ගැන කතා කරන්න අපිට වෙලාවක් නැහැ. හැබැයි සමහර මැටි වැඩ තියෙනවා හොඳ වැඩ. ඒ නිසා වෙනස අපි ඉඩක් වෙන් කරා. තමන්ගේ පාරම්පරික උරුවෙච්ච අයිතිය පරම්පරාවකට දායාද කරන කාන්තාවක් එක්කයි අපි කුඹල් කර්මාන්තය පිළිබඳව කතා බහ කරන්නේ. හරි. කොහොමද මේ උරුමය එන්නේ වාට? උරුමේ තින් අපේ අම්මගේ තාත්තගෙන් තමයි උරුමේ. දශක 4ක් 5ක් කිට්ටු වෙන්න දැන් මේ වැඩේ යනවා. ඒ කියන්නේ මේ සකපෝරුව එහෙම මේ සාම්ප්‍රදායිකදී. දැන් මේක අලුතෙන් මැෂින් වලින් වැඩ කරන හැම තියෙනවද? තියෙනවා. මේ අතින්ම කරන එක තමයි අපි ආසාවෙන් කරන්නේ. මැටි කොහෙන්ද ගන්න ඇත්තටම? වැව් වලින් ගේන්නේ. ඒ කියන්නේ මේ වතු වලින් කපලා හරියන්නේ නැහැ. වතු වලිනුත් අපිට වෙනම ඉඩමක් තියෙනවා. ඒකෙන් පස් කපලා ගේන්න ඕන, වැවෙන් ඒ කළු පාට මැට්ටක් ගේන්න ඕන. කලවම් කරලා මැෂින් එකක් ගෙදරට එනවා. අපිට දැන් ජංගම මැෂින් එකක් තියෙනවා. ආණ්ඩුවේ දීලා. දැන් ඉස්සර කොහොමද ඔය කලවම් කරේ කකුලෙන්ම? ඉස්සර කකුලෙන්මයි පාගලා ගත්තේ. පවුලක් ඉන්නකොට ඔබ මේ කර්මාන්තයට මුල් වෙන්න නැත්නම් මේ සකපෝරුවත් එක්ක කොට්ටු වෙන්න එහෙම වෙලාවක් අම්මා කෙනෙකුට තියෙනවද? මට ඕන වෙලාවක මේක පුළුවන් කරන්න. වැඩ කරන ගමන්ම මේක හිතුනොත් මේකත් කරගන්නවා. ස්වභාවික වලම් මැට්ට කොහෙද හැදිලා තිබිලා තියෙන්නේ? වැව් වලම තමයි ඉතින් හැදිලා තියෙන්නේ. මැටි වලට මේක පදම් කරගන්න වතුර ප්‍රමාණය කොහොමද තීරණය කරන්නේ? දැන් අපි දෙකම එක ගානටන කලවම් කරලා හදලා ගන්නේ කල ගෙඩියකින් වගේ. ඒකෙන් මන ගන්නවා. 5ක් විතර වගේ දාන්න 10ක් විතර වගේ ඕනේ. ඉතින් ගොඩක් හදා ගන්නවනේ. කියුබ් එක කියන්නේ පස් පැටර් එකට වගේ. ඔව් 10ක් විතර දානවා වතුර. එතකොට ඕකේ රොඩු බොඩු තියෙන ඒවා. ඒවා සේරම ඉතින් අතින් තමයි ටික අයින් කරන්න ඕනේ. පැය කීයක් මේක පා ගන්න ඕනද? පැයක් විතර යනවා. පදම් ගන්න කොච්චර කල් තියන්න ඕනද ඒ පාගපු මැට්ට? අපි දැන් අද උදේ හැදුවොත් අපිට හවස පුළුවන් පදම් කරන්න. දේශීය වෙළඳ පොලේ තියෙන වැඩිම ඉල්ලුම තියෙන්නේ මොන වළං වලටද? ගෑස් වළංදුත් තියෙනවනේ. ඔව්. ඉතින් දැන් පෙලක් නම් ඉතින් ගෑස් වළං වලට ඉල්ම තියෙන. ඉතින් දැන් ඉන්න කට්ටිය. ඉස්සර කට්ටිය නම් ඉතින් අපේ වළං වලටමයි. ඉතින් අපේ වලද රසයි කියනවනේ උයාම. දැන් මෙහෙ ගෑස් වළං හදන්නේ නැද්ද? අපි ගෑස් වළං හදන්නේ නැහැ. ඇයි ගෑස් වළං හදන්න බැරි? ඒ කියන්නේ මමයි මහත්තයා විතරනේ වැඩ කරන්නේ. අපි දෙන්නයි ඉතින් තව ටික අයින පුතාලා මේක කරන්න නැති වෙයි කියලා හිතනවනේ අපේ රස්සාව. නිර්මාණය කරනවද වල්ලන්ද ඇතිලිද මොනවද? ඒ කියන්නේ හදන ඇතිලි තියෙනවා. ඔව් මුට්ටි තියෙනවා නෑවිලිය තියෙනවා. කරමුඩිය නෑවිලිය මැටි කෝපේ කියලා එකකුත් තියෙනවා. මේ කිරිහට්ටිත් හදනවනේ. කිරිහට්ටිත් හදනවා. කිරිහට්ටි වලට සාමාන්‍ය ඉල්ලුමක් ඇති. ඒවට තමයි ඉල්ලුම් ගොඩක් තියෙන්නේ. කාන්තාවක් විදිහට සාමාන්‍ය හුඟක් කාන්තාවෝ කියන දෙයක් වෙලාවක් නැහැ. ගෙදර දරුවන්ගේ වැඩ, මහත්තයාගේ වැඩ ඔක්කොම කරන්න ගියට පස්සේ තව කොහෙද තව දෙයකට වෙලාවක් කියන ප්‍රශ්නේ. අද හුඟක් අය කියන දෙයක්. ඔය කතාව මේ අම්මත් කිව්වනම් සමහරලාට මේ වළඳ මේ විදිහට නොහැදෙන්න තිබුණා. මාළු පින්න ওই විදිහට රස නොවෙන්න තිබුණා. හැම වළඳක්ම හදන්නකොට මූලිකවම සකපූර්ව කරකෝල මැටි ටික පදම් කරගන්නේ මේ විදිහටද? මේ විදිහෙන්ම. හාල් කිලෝ කීයක් වෙන්න පුළුවන් මුට්ටියක්ද හදන්න? මම දැන් හදන්න හාල් 500ක් වෙනවා. ග්‍රෑම් 500ක්. ඒ කියන්නේ කැට දෙකක් නේද කියන්නේ? කැට දෙකක් 500. හැබැයි මේ කැට දෙකක් හදනවා කියලා කැට 4ක් උයන මුට්ටියක් හදන්න බෑ. එහෙම Tamanට වර්ධින අවස්ථා තියෙනවද? ඒ කියන්නේ හදන මුට්ටියේ ප්‍රමාණයට වැඩි වෙන අවස්ථා තියෙනවද? එහෙම තියෙනවද? නෑ. ඒ විදිහටම ඒකමයි හදන්නේ. ඕකේම තව එකක් හදුවත් ඒත් ඒකමයි. ඒ ප්‍රමාණයමයි. ඔව්. දැන් මේක හදලා හිතුනොත් අයිට වැඩි කිලෝ එකක් හදන්න ඕනේ කිව්වොත් මේකට වැඩි ප්‍රමාණයක් තව එකක් හදනවා. දැන් මෙච්චරලා රෙදි කැල්ලක් පාවිච්චි මම රෙදි කැල්ල නේද පාවිච්චි මේක දැන් රෙදි කැල්ලෙන් කට හදන්න ඕනේ. දැන් මේක නැදෙන්න ඕනේනේ. මුට්ටිය දැන් ඇතුළ ගත්ත ප්‍රමාණය. දැන් මේ කට අල්ලන්නේ. කට අල්ලන්නේ. හරි. දැන් මේ මුට්ටිය අර හැඩ කෑලි කැටයන් කෑලි දාන්නේ මේ රෙදි කැල්ලෙන් නේ? අතින් ඇඟිල්ලේ නියමයෙන් දාන්න ඕනේ. අර ඇඟිල්ලේ. අර මේක දැන් මෙතන තද කරලාම ගන්න ඕනේ. අල්ලන්න ඕනේ. හරි. මේ කැටය නෙමෙයි ඉතින් හැම කැටයක්ම දාන්න පුළුවන්. එක විදිහට වර්ග කට දාන්න පුළුවන් මේ මතින්ම. දැන් අපිට මේක මට ලස්සනයි කියන හිතනින්ද මේක මෙහෙම අල්ලනවා. දැන් ඔය හදලා ඉවරද නෑ? හදලා ඉවරයි. ඒ මුට්ටියක් නෙමෙයි නේද? ඔක කොහොමද ගන්නෙ? මේක දැන් මෙහෙම කරලා මේ කූරෙන් කපනවා. මුට්ටිය අර පිහිටි මැට්ටෙන් වෙන් වෙලා තියෙන්නේ. ඔව් දැන් උස්සලා ගන්නයි තියෙන්නේ. උස්සලා කරද වීල්ලා නෑනේ මේක. නෑ උස්සලා ගන්න පුළුවන් ජීන් තියන්න ඕනේ. නේද? අමිලටත් ඔයකට හොඳට කැටයන් දාන්න පුළුවන්. ඔව්. හදන කැටයන්. මේ අසංක දැන් ඔය ඇලුමිනියම් මුට්ටි වල විශේෂයෙන් ගෑස් මේ ලිපක ඇලුමිනියම් මුට්ටියක එවුවොත් ඒ ඇලුමිනියම් මුට්ටියේ අර ගෑස් එකත් එක්ක ඒ රත් වීමට හැදෙන කිසියම් රසායනික ද්‍රව්‍යයක් නිසා දැඩිව ශරීරයට අහිතකර වෙනවා. ඉතින් මේව ගැන කවුද කතා කරන්නේ? දැන් ඇත්තටම මේ ලෙඩ වුණාම බෙහෙත් ගන්න එකම නෙවෙයි නේද සෞඛ්‍ය කියලා කියන්නේ. ලෙඩ වුණාම බෙහෙත් ටිකක් දෙන එක නෙවෙයි සෞඛ්‍ය කියලා කියන්නේ. මිනිස්සු ලෙඩ නොවි ඉන්න තැනටපත් කරන්න පුළුවන් නම් මම දැක්කා සමාජ ජාලාවල තියෙනවා අසංක මම දන්නේ ඒක ඇත්තද නැත්තද කියලා සමාජ ජාලාවල තියෙන බොහෝ විට විශ්වාස කරන්න බෑනේ. ලෝකේ වැඩිම වස කන රට අපි කියලා.
ඒක සමික්ෂණයක ඔප්පු කරගෙන තියෙනවා කියලා මම දැක්කේ. සමික්ෂණ වාර්තාවත් යම් විදිහකින් දාලා තියෙනවා සමහර. හැබැයි ඇත්ත වෙන්නේ නැති මොකද දැන් කොස්තෙල් අපි කන්නේ නැහනේ. හැබැයි කොස්තෙල් කොළඹ උදවියට කන්න හම්බෙන්නේ කොහෙන් හරි කඩාගෙන ආව එකක්. ගමේ උදවිය කෑවට. ඔබ දන්නවද? එක්තරා වෙලෙන්දෙක් මේක මේ ඇත්තටම වෛද්‍යවරයෙක් දැකපු සිදුවීමක්. ඒ කොස් විකුණන වෙලෙන්ද මහත්තයා කොස් කෙඩි දාන්නේ මොනවද? වැසිකිලි හොදන දියරවල. වැසිකිලි හොදන දියරවල කොස් කෙඩි ඔබලා තියෙනවා. ඇයි? මහත්තයා මේ කොස් කෙඩි ඉදෙනවා. ඉදෙන එක වළක්වන්නයි මේක කරන්නේ. කල්පනා කරලා බලන්න. ඉතින් වහක් ගන්න හොඳම රට අපේ රට වෙන එක අහන්න දෙයක් නැහැ. දේශීයත්වය ගැන කතා කරන්න එහෙම නැත්නම් දේශීයත්වයට හැඩගැහෙන්න හොඳම කාල සීමාවක් මේ කාල සීමාව. විශේෂයෙන්ම ඔය හෙළ වෙදකම ගැන කතා කරත් නේද? අපි ඉස්සරහට කතා කරමු. පැන්සල සහ පින්සල මේ දෙක ඕනෙමද චිත්‍රයක් අඳින්න? නෑ මම අහන්නේ පාට පැන්සල් ඕනේද? ඕනේ නෑ. ප්ලාටික් නම් ඒ උනේ නෑ. මොනවද පැස්ටල්ද කියන්නේ? වෝටර් කලර්ස් ඒ කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නෑ. හැබැයි මෙත් චිත්‍ර කලාවක්. කලාවට ආදරය කරන කලාවත් එක්කලා ජීවත් වෙන Tamanගේ සහජයෙන් උපතින් අරගෙන ආපු කලාවක් දායාද කරගත්තු කොල්ලෙක් අපිට හම්බ වෙනවා. පොඩි වෙනසක් තියෙන කොල්ලෙක්, වෙනසක් දකින්න කොල්ලෙක්, වෙනස් කලාවක් හොයන සහ කරන කොල්ලෙක්. අපි මේ කලාකරුවෝ දැකලා තියෙනවා. කලා නිර්මාණ දැකලා තියෙනවා. ඉන්දිකම කියන්නේ මොන විදිහේ කලාකරුවෙක්ද? ගොඩක් සරල මිනිස්සෙක් කලාවට ආදරය කරන චිත්‍ර පමණක් නෙවෙයි චිත්‍ර මූර්ති කැටයම් ඒ වගේ එතනින් එහාට ගියපු සියලු කලාවන් කරන සාමාන්‍ය සරල මිනිස්සු. දැන් එතනින් එහාට ගියපු කලාවන් කිව්වේ චිත්‍ර මූර්ති කැටයම් වල එතනින් එහා කියලා දෙයක්. ඒ කියන්නේ එහා කියන ඒ මොනවද? ගොක් කලාව කරන්න පුළුවන්. ඊට පස්සේ ලී කැටයම්, ගල් කැටයම් ඒ වගේ දේවල් පුළුවන් තමයි. ගොඩක් දේවල් තියෙන අපේ සංස්කෘතිය ඇතුළේනේ. කියන්නේ ඒ විදිහට ගත්තොත් ඔබ කරලා තියෙන පුංචිම නිර්මාණය සහ ලොකු නිර්මාණය මොකක්ද කිව්වොත් ඔබ මොකක්ද දෙන උත්තරේ? සාමාන්‍යයෙන් අඟල් 6ක බුද්ධ ප්‍රතිමාවෙන් ඉඳලා අඩි 25ක් 30ක් යන බුද්ධ ප්‍රතිමා වලට යන්න ගිහිලා තියෙනවා. චිත්‍ර පැත්තෙන් ගත්තත් හාෆ් සීට් එකේ ඉඳලා විශාල බිත්ති දක්වා ගිහිලා තියෙනවා. ඔය කියන ශේෂ්ත්‍රය ලොකු ශේෂ්ත්‍රයක්නේ. ඔකේ ආරම්භය පටන් ගත්තේ කොතනින්ද? මුල් කාලෙම ඉස්කෝලේ යද්දි හැකියාවක් තිබුණා. ඊට පස්සේ සංස්කෘතික මධ්‍යස්ථානයේ අවුරුද්දක පාඨමාලාවක් කරා. එතනින් පස්සේ දැනුම් තේරුම් තියෙන කලාවට සම්බන්ධ 3-4 දෙනෙක් එක්ක වැඩට ගියා. දැන් එතකොට මේ ඔබ මනසේ ඇඳගන්න මේ චිත්‍රය තුල යථාර්ථය බවට පදින ගන්න සජීවී දෙයක් බවට පත් කරන මොහොත දක්වා ඔබ ඉන්නේ වෙනම ලෝකයක. ඒක දරා ගන්න පුළුවන් තා ඒක නිර්මාණය කරන ක්‍රමය මොකක්ද? ඇත්තට මේක විද්‍යාවක් එකේ තියෙනවද? ගොඩක්ම වෙලාවට නිර්මාණය අවසන් වෙන්නේ කොයි විදිහටද කියන එක හදන්න කලින් නිර්මාණය කරන්න කලින් ඔළුවෙන් හිතලා ඉවරයි. ඒ මත තමයි නිර්මාණය වෙන්නේ. අනික මේ ගොඩක් වෙලාවට අමුද්‍රව්‍ය කියන දේ ඒකත් මෙච්චර ප්‍රමාණයක් කියන එක දැනෙනවා. අතන මේ කලා නිර්මාණයකට වස් වදිනවද? වස් තියනවද? නැත්නම් ඒ කලාකරුවට වස් වදිනවද? මොකක්ද මේ කතාව? වස් වදිනවා කියන එකට වඩා මේ අර මිනිස්සු ඕනම දෙයක් දිහා S දෙකෙන් බලනකොට එකපාරම මිනිස්සුන්ගේ හිතේ ඇතුලේ තියෙන දේ ඒක සමහර විට ඇහෙන් හරි කටෙන් හරි එළියට යනවද කියලා හිතන වෙලාවකට දැඩි විශ්වාසයක් නැහැ. මොකද නිර්මාණයක් මිහි කරන්නේ මිනිස්සුන්ගේ ඇස්කම් පිනවන්නනේ. ඒකට මේ මිනිස්සෙක් දැක්කහම ඒක ආසයි කියලා හිතනවා නම් අපි ලබන සතුට එතන තමයි. මම හිතන්නේ එහෙම දෙයක් තිබුණාද නැද්ද කියන එක වඩා නැහැ කියලා කිව්වම කියන්නේ. දැන් ඉන්දිකට දැන් පැන්සලෙන් චිත්‍ර අඳින්නෙම නැද්ද කියන්නේ? ගොඩක් දුරට පැන්සලෙන් අඳිනවා අඩුයි දැන්. ඒ කියන්නේ චිත්‍රයක් අඳින්න ගත්තත් පන්සලක චිත්‍ර රාමුවක් ජාතක කතාවක් අඳින්න ගත්තත් පැන්සල පේන්නේ නැහැ. පින්සලෙන් එක්ක අවුට්ලයින් ගහගෙන එහෙම වැඩ කරනවා. නැත්තම් ওই ගන්නාට් ඉල්ලන තැන් තියෙනවා. ඒ වගේ තැනකට ගියාම ඒ වගේත් කරනවා. දොරණතෙල් සායම් කියන්නේ අපි සාම්ප්‍රදායිකව චිත්‍ර කලාව අරගෙන ආවේ. අන්න ඒ කුඩු සායම් එක්ක එහෙම කරන අවස්ථාවේදී ගන්නාට් භාවිත කරන්න බෑ. එහෙමත් කරනවා. ඒ කුඩු සායම් දොරණතෙල් සාම්ප්‍රදායික විදිහටත් කරනවා. ගන්නාට් එකෙන් චිත්‍ර බලාපොරොත්තු වෙන කට්ටියත් ඉන්නවා. නිර්මාණය තියෙන කෙනෙකුගේ හිතේ. නිර්මාණය කරන්නේ ඒ අයට ගැළපෙන විදිහට. ඒගොල්ලෝ මානසිකව හදාගත්ත ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට වැඩේ කරනවා. අසංක
බලන්නකෝ දුම්රිය ස්ථානයක තියෙන වේලාව දුම්රිය ළඟාවන. කවදාවත් දුම්රිය ළඟා වෙන 12ට 1:00ට 2:45ට 3:00 කාලට 5:00 එන්නෙම කෝච්චිය 11:59ට. එන්නෙම කෝච්චිය 3:02ට. හැබැයි 3:02ට එනවා කියන කෝච්චිය එන්නේ 4:02ට. ඒක වෙන්න පුළුවන්. ඉතින් මේ යනවනම් බදුල්ලේ හොඳම කෝච්චිය මොකද්ද? පොඩි මැනිකේ. දේවෝන් නැල්ල සුබාදහම අපට තිල්න කරලා තියෙන තවත් සුන්දරම ස්ථානයක්. හැබැයි වෙනසේ අපිට බදුල්ල බලා යනකොට දෙපැත්තේ දකින්න මුණ ගැහෙන හම්බෙන අපූරු සහ සොඳුරු තැන් පුළුවන් තරම් ප්‍රමාණයක් වෙනස කැමරාවේ පටිගත කරගන්න ඕනෑකම තිබුණා. ඒ හින්දම ඔය හැටන් නුවරඑලි පාරේ නැරඹුම් මධ්‍යස්ථාන ඉඳලා අපි නොදන්න ඒත් අපිට හිතුණ මේ පාරෙන් ගියොත් දේවෝන් නැල්ල ළඟටම නම් යන්න පුළුවන් වෙයි කියලා තීරණය කරලා අපි පඩිපෙලක් දිගේ බහින්න පටන් ගත්තා. ඔබ පිළිගන්නවද? දේවෝන් නැල්ල මේ තරම් ලස්සනට මේ තරම් ගුප්ත තැනක ඉඳලා අපි මුළු ජීවිත කාලෙම බලලා නැහැ. මේ තැනට මේ පැත්තේ ඉන්න සිංහල බෞද්ධ දමිළ හින්දු බොහෝ උදවිය වන්දනා කරන්න සහ බාරහාර වෙන්න එන ඉපැරණිතිම පුරාණම සිද්ධස්ථානයක් විදිහට ප්‍රදේශවාසීන් මෙතන හඳුන්වනවා. මේ තැනත් එක්කලා බැඳිච්ච ජනප්‍රවාදත් ඕනෑ තරම් තියෙනවා. මේ පරිසරය තුල තියෙන මේ ස්ථානය කතරගම දෙවියන් වෙනුවෙන්, ශිව දෙවියන් වෙනුවෙන්, ඒ වගේම පුල්යාර දෙවියන් වෙනුවෙන් මෙතන සත්කාර සම්මාන පූජාසන වෙන්ගලා තියෙනවා කියන එක අපිට දකින්න හම්බෙන්නේ මේ තැනට ආවට පස්සේ. මේ හැම දෙයකටම වැඩිය පුදුම කියන්නේ දේවෝන් ඇල්ල හරිම අපූර්වට හොඳටම සමීපව ලස්සනටම පේන මේ තැන මේ විදිහට නිර්මාණය කළේ කවුරුන් කවදා කුමන අවශ්‍යතාවයක් නිසාද යන්න පිළිබඳව නම් වෙනසේ අපිට තොරතුරු හොයාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.
ඔබට අපි මේ රෑ 10:00 පහුවෙනකොට කියන්නෙත් මෙතෙක් ජාතික මාධ්‍ය සියල්ලම බණ කියන්නාසේ කියන කතාවම තමයි. ඒ කියන්නේ මේ අස්සයා පැනලා ගියාම ස්ථාලේ වහලා වැඩක් නැහැ. සමහර අවස්ථාවල වගේ. ඒ නිසා පුළුවන් තරම් ඔබ පරිස්සම් වෙන්න, ගෙදරට වෙලා ඉන්න, මීටරයේ දුර තියාගන්න. මේවා නොකිය ඉන්න බෑ අසංක. මොකද ඒකට හේතුව මම අර ආපහු කියන්නේ මේ අස්සයා පැනලා ගියාට පස්සේ ස්ථාලේ නම් වහලා වැඩක් නැහැ. උදේ ඉඳන් රෑ වෙනකම් මේ ටික තමයි ඇහෙන්නේ. හැබැයි පහුගිය කාලේ අපිට ওই ටික අමතක වෙච්ච එකම තමයි මේ කියන තැනට අද දවසේ පත් වෙලා ඉන්නත් හේතු. අනිත් එක තව එකක් දැන් COVID-19 වසංගතෙන් මැරෙන්න අපේ රටේ මිනිස්සු නැහැ. කෝටි 2යි ඉන්නේ. මොනව කරන්නත් කෝටි 2යි. කෝටි 136ක් නැහැ. කෝටි නේද? කෝටි 94ක් නැහැ. ඒ නිසා මේ බොහෝ විට මැරෙන්නෙත් නැති වෙයි. අපි එහෙම ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. අපි තුන් හිතකවත් එහෙම එකක් නැහැ. මොකද අපිට අත්දැකීම තියෙනවානේ පළවෙනි සමය අපි පහු කරා. හැබැයි අපිට අත්දැකීමක් තියෙනවා. දැන් අපිට පුළුවන් ඊටාම මනවින් කළමනාකරණය කරගන්න අපේ දෛනික ජීවිතේ. ඒ නිසා යලිත් කියන්නේ ඔබේ ආරක්ෂාව ඔබ අතේමයි. අද දවස සමහර විට අපිට ඊළඟ මොහොතේ මේ සමාජගත වෙන්න තියෙන සංචරණ සීමා දාලා මේ කියන තත්ත්වයන් ඔක්කොම නිර්මාණය වෙන්නේ අපි හොඳට ඉන්නවද නැද්ද කියන එක උඩ. කියන්නේ හිටියොත් හොඳට හැදි අර ඒ වගේ තමයි. ඉක්මනින් අර ලොක්ඩවුන් වෙච්ච ඒවත් ආරි කියලා කිව්වේ පහුගිය කාලේ. ඉතින් අපිට කොහොමද පහුගිය කාලේ එළියට යන්න උනේත් නැහැ. පහුගිය සතියේ එළියට යන්න උනේත් නැහැ. ඉස්සරහටත් එහෙමයි. ඉතින් වෙනස කණ්ඩායම් විදියට අපිට යම් විදියක මේ කියන දේවල් වලට අනුගත වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි පහුගිය මාස ගානක එහාපැත්ත ඉතිහාසය එහෙම නැත්නම් අතීතේ අපි කරපු කීප දේවල් එක්ක අද වැඩසටහන කරන්නේ. හරි එහෙමනම් යන්න තැනකට යන්න. රේල්වෙන් බදුල්ලට යනකොට ලස්සන තැන් හම්බෙන්න පටන් ගන්නවා. හැබැයි අපි මේ ඉන්න තැන ඉඳලා නෙමෙයි කඩුගන්නාව පේරාදෙනිය පහු කරලා එනකොට තමයි මේ ගමනේ හරි අපූරු සුන්දර තැන් අපිට මුණ ගැහෙන්නේ. ඒ වගේ ලස්සන පරිසරයක් තියෙන ලස්සන පැත්තකට අපි ආවා. අපි ඉන්නේ වටවල. ලංකාවේ වර්ෂාපතනයේ වැඩියෙන්ම ලැබෙන ප්‍රදේශයේ වටවල කියලා සාමාන්‍යයෙන් අපි දන්න දෙයක්නේ. වටවල තියෙන සුබාදහම අවට පරිසරය ගහකොළ හරි පරිසරයට පුදුමාකාර විදිහට අනුවර්තනය වෙච්ච වටපිටාව සුබාදහමක් තමයි දකින්න හම්බෙන්නේ. වටවල දුම්රිය ස්ථානය 1894 විතර ඉදි වුණා කියලා තමයි තොරතුරු තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මූදු මට්ටමේ ඉඳලා උස මේ දුම්රිය ස්ථානයට මීටර 994ක්. කොළඹ ඉඳන් රේල්වේ වටවලට එන්න කිලෝමීටර 162ක් තියෙනවා. වටවල ඉඳලා අපේ ගමනාන්තය බදුල්ලට තව කිලෝමීටර 130ක් තියෙනවා. ඒ හින්දා ආව දුරතරම දුරක් අපට යන්න නැහැ. නමුත් මේ පැත්ත හරි ලස්සන හින්දාත් වටවල ඇවිල්ලා වටවල තියෙන පරිසරයේ අසිරිය, නිදහස, සිසිලස, අපූර්වත්වය විඳින්න ඕන හින්දාත් වෙනස කණ්ඩායම චුට්ටක් වටවල නතර වුණා. බදුල්ලට අපි මේ යන ගමනේදී අපිට හම්බෙනවා ලංකාවේ දිගම බිංගේ සිංගිමලය. අපි ඉන්නේ කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ හැටන් වල. හැටන් වල කියලා කිව්වට හැටන් වලම නෙවෙයි. හැටන් පොඩ්ඩක් පහු කරලා බදුල්ල පැත්තට කිලෝමීටරයක් වගේ යනකොට සිංගිමලය කියලා මේ දුම්රිය පාරේ ප්‍රසිද්ධ තැනක් තියෙනවා. සිංගිමලය ප්‍රසිද්ධ වෙන්නේ ලංකාවේ දැනට තියෙන දිගම දුම්රිය උමග. මේකේ දිග සම්පූර්ණ අඩි 1835ක් විතර. මේ ඇතුලේ
සාමාන්‍යයෙන් ලොකු කුඩා ප්‍රමාණයක අපි මෙහෙම කියමු කෝච්චියක දිග ගත්තොත් එහෙම එන්ජින් 2යි පෙට්ටි 6යි. එතකොට ඔක්කොම කෑලි 8යිනේ. ඒ වගේ දුම්රිය 5ක් 6ක් එක දිගට නතර කරන්න පුළුවන් ඉඩකඩක් මෙතන තියෙනවා. මෙහෙම හිතමුකෝ දුම්රිය මාර්ගයේ දිග අඩි 1835ක් කියලා මම කියවනේ. ඕක කෙනෙකුට හිතා ගන්න බෑනේ. අඩි 1835 කියන්නේ කොච්චර දුරක්ද කියලා. මෙහෙම කියමු. එන්ජින් 2යි දුම්රිය මැදිරි 6යි. එතකොට ඔක්කොම කෑලි 8යි. 8ක් දිග කෑලි 8ක් තියෙන දුම්රියක් කියලා හිතන්නකෝ. මේ වගේ කෑලි 8ක් තියෙන දුම්රිය 7ක් විතර එක දිගට මේ පිටිපස්සේ තියෙන සිංගිමලේ උමගේ ගාල් කරලා වුණත් තියන්න පුළුවන්. ඒ තරම් දිගක් මේ උමගේ තියෙනවා. ඒ නිසාම කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ යන අය මේ උමගේ ඇතුලේ යනකොට අත්දැකීම් ඔබට තියෙනවා නම් සමහර විට කෑ ගහන ගමන් හූ කියන ගමන් තමයි මේ උමගේ යන්නේ. සාමාන්‍ය දහවල් කාලේදී වුණා කෙනෙක් මේ උමග මැද්දේ යනවා නම් අනිවාර්යෙන්ම විදුලි පන්දමක් භාවිතා කරනවා. කොළඹ ඉඳන් බදුල්ල පැත්තට එන මේ දුම්රිය පාරේ අපි 1යි 2යි 3යි කියලා දුම්රිය උමගවල් ගණන් කරොත් එහෙම සිංගිමලේ දුම්රිය උමග නම්බර 14. ඇතරම ඇයි ඔය ගමනට මේ නිෂ්පාදක කණ්ඩායම් දෙකක් යන්නේ අසංක. ඔබට අත්දැකීම ඇති. ඔව් ඒක හේතුවක් තමයි දැන් අපි බදුල්ලෙන් කියන්නේ බදුල්ලට යන දුම්රිය මාර්ග ඔස්සේ යනකොට තියෙන විශේෂ ස්ථාන කීපයක් අපිට හම්බ වෙනවා. ඒ ටික අපි දුම්රිය මාර්ගය යන අපේ කණ්ඩායම ආවරණය කරගෙන යනවා. හැබැයි අපිට ට්‍රේන් එක හැමතැනම බහින්න බෑ. ස්ටේෂන් එක විතරනේ අපිට බහින්න පුළුවන් කමක් තියෙන්නේ. අනිත් එක ස්ටේෂන් එකේ බහලා අපි මේ ෂූට් කරගෙන නිකන් පොඩ්ඩක් ඉන්න කියලා එහෙම යන්නත් බෑ. ඔව්. සමහර තැන්වල හැබැයි දුම්රිය සාමාන්‍යධිකාරතුමාගේ දායකත්වයත් එක්ක අපිට සමහර තැන්වල එහෙම විනාඩියක විතර වැඩිපුර කාලයක් හම්බුණා. නානෝ එහෙම. ඔව් එහෙම හම්බුණා. හැබැයි ඔය බදුල්ල එහෙම නැත්නම් ඔය කියන ප්‍රදේශය ආවරණය කරන් තව ගොඩක් පැති තියෙනවා. ඒ කියන්නේ දුම්රිය මාර්ගයෙන් මෙහෙම යනකොට ගොඩ පැත්තෙන් ඒ කියන්නේ රට ඇතුලෙන් අපේ අමිල ඇතුළු අපේ කණ්ඩායම ගියා අංජන ඇතුළු කණ්ඩායම. ඒ කියන්නේ ඒගොල්ලෝ තව ලස්සන තැන් ටිකක් අන්න එකයි. වාහනේ වෙනම පිරිසක් ගියා. දුම්රිය වෙනම පිරිසක් ගියා. වාහනේ ගියපු පිරිසට දුම්රිය යනකොට දකින්න පුළුවන් එහෙත් නවත්තලා රූගත කරගන්න බැරි තැන් ටිකක් තියෙනවා. විශේෂයෙන්ම ඩෙවෝන් ඇල්ල ඊට පස්සේ අර නයින් ආච් මේ පාලම මෙන්න මේවා රූගත කිරීම උදෙසා තමයි අපි වාහනයක ඔය අමිලලා අංජනලා කට්ටිය වෙනම ගැතරම මේ දැවැන්ත නිෂ්පාදනයක් දැවැන්ත ගමනක්. මොකද සාමාන්‍යයෙන් කෝච්චිය ගියත් ඉතින් උදේ 5:55ට කොළඹින් පටන් ගන්න කෝච්චිය මගේ හිතේ 3-4 වෙනවා බදුල්ලට යනකොට. තාක්ෂණය කොයිතරම් ප්‍රබල වුණත් ඊළඟ මොහොතේ ඊළඟ තප්පරයේදී සාම්ප්‍රදායික දේවල් සාම්ප්‍රදායික කර්මාන්ත යලි මතුවීම වළක්වන්න තරම් තාක්ෂණයේ ප්‍රබල නැහැ. ඒ විතරක් නෙවෙයි අසංක. සමහර මහා පොරවල් කියලා හිතන් ඉන්න අය කරන්නෙම මැටි වැඩ. ඒ වුණාට අහිංසක මිනිස්සු ඒ පොරවල්ට ලොකු පාඩම් උගන්වනවා මෙන්න මේ වගේ වැඩවලින්. අතේ හුරුවට නියපොත්තට ඇඟිල්ලට අල්ලට ස්පර්ශයට දැනලා තමයි මේ මුට්ටිය නිර්මාණය වුණේ ඊටාම කෙටි කාලයකින්. දැන් ඊළඟට දැන් මෙහෙම මේ වෙච්ච මුට්ටිය දැන් අපි අරගෙන පැත්තකින් තියන ඊට පස්සේ නේ මේවා තමයි වේලෙන්න කාලයක් තියෙන්නේ. හරි එතෙන්ද තියන්න කලින් අපිට පුළුවන් නම් මේ සකපෝරුවෙන් තියන්න බෑනේ මේ පොඩ්ඩක් බලන්න මේ කොහොමද? ඔව් මුට්ටිය හදපු මුට්ටිය. දැන් කැප් මෙන් ගත්තා. අන්න ඒ විදිහට තිබ්බා මේ මුට්ටිය. හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන ඔබට හිතන්න දැන් මේක දැන් මුට්ටිය මෙහෙම තියෙනවා. මුට්ටිය අඩිය නෑ. මුට්ටිය අඩිය නෑ. ඒ අඩිය කොහොමද පදම් කරන්නේ? නැත්නම් ඒක මුට්ටියක් කරන්නේ කොහොමද? දැන් ඔක මුට්ටියක්නේ. අපි දැන් මේක ඔහොම තියලා බිම තියලා පදමට වේලා ගන්න ඕනේ. දැන් ඔය අතේ තියෙන්නේ ඒකද? මේක දැන් මේ වැඩ ඉවර වෙලා. අපිට පේනකොට අපි කැමරාවට පැත්ත හරවලා. අන්න මේ වගේ මෙන්න මේ වගේ මුට්ටි මේකේ අඩිය නෑ මේ අර මේ පැත්ත හරවනවා. මේ අඩිය නෑ. දැන් මේ අඩියට කොහොම මැටි අලවනවද කියන ප්‍රශ්නේ ඉඳලා නෑ මැටි අලවන්නේ මේක මොකද කරන්නේ තියාගෙන ගලපු ඉලලු තියෙනවා මේකෙන් මේ එක අතකින් ගල තියලා ලෑල දාලා මම තලනවා. මේ පදම් කර මේම ගන්නවා පාලට මැටි. සම්පූර්ණ මැටි තල්මත් එක අතින් තල්මත් එක ගන්න. නෑ අතින්මයි ගන්නවා. හරි ඊට පස්සේ කොච්චර දවස් වේලනවද වලඳ? ආව වැටුනොත් දවස් 3කින් විතර වගේ. හා හා වේලෙනවා. වේලනවා. ඊට පස්සේ වේලිච්ච වලඳ පෝරණේට
දාන්න පුළුවන්. දැන් පුච්චන ක්‍රම තියෙන ලෝකේ ගෑස් වලින් පුච්චනවා නේද? එහෙම නැත්නම් මොන හරි කිමිකල් වලින් එහෙම ගින්දර ඇති කරන ඒ වගේ දෙයකින් එහෙම පුච්චන්න බැයිද බලන්න. අපි නම් ඉතින් එහෙම කරන්නේ අපි ඉතින් දරවලින්ම තමයි පුස්සන්නේ. දරවලින්ම තමයි පුච්චන්නේ. සමහර දර වර්ග පාවිච්චි කරන්නේ නැහැ නේ. එහෙම පාවිච්චි නොකරන දර වර්ග තියෙනවානේ. ඒ කියන්නේ වලදට හානියක් වෙයි කියලා. ඉතින් එහෙම දර වර්ග එඬරු වගේ දේවල් මම දන්නේ. ඒවා ගන්න ඔය පොල් පිටි, පොල්ලලි, ඔය කොහොඹ අඹ ඒ දර හැමදේම ගන්නවා. ගන්න ඒ දර වර්ග ගන්න. යාර කපල වගේ විකුණ එහෙම ගන්නවා. දැන් ගඩොල් පොරණ අපි දැකලා තියෙනවා වලම් පොරණ සාමාන්‍යයෙන් දකින්න අඩුයිනේ. ඔකේ කොහොමද වලම් ටික අඩු කරන්නේ? අපි දැන් මේ වරංගින් පෝරනේ උඩින් නමලා මේවා පෙළවට ගහගෙන යනවා. ඔව් ළඟ. ඔව් ගහගෙන ගිහිල්ලා උඩින් පහන්න ඕන මේ කියන්නේ මේ වගේම කබල් තියෙනවනේ. අයින් වෙන ඒවා. ඒ වගේම මෙහෙම වහනවා. ඔව්. වහලා උඩු කැට තියාගෙන යනවා ලස්සනට පේදේ. ඒ සමහර තැන් වල අපි දැකලා තියෙනවා මේ මැටි සහ පිදුරු දාලා වහනවා. ඔව් එහෙම කරන්නේ. දැන් මේ අපිට ඉතින් පස් පිදුරු ගන්න ඉතින් අපිට හිතුණා මේක ලේසියි කියලා. ඔව්. දැන් ඔයාලා හොයාගත්තු ක්‍රමයක්. ඔව් අපිමයි. කවුරු ඇහුවොත් එහෙම ඔයාලට මොනවද ඕනේ? මේක දිනු කරගන්න අපි ඕන දෙයක් දෙන්න කැමති. මොනවද ඕනේ කිව්වොත් මොනවද ඉල්ලන්නේ? අපිට ඉතින් මේවා මැටි ගන්න ඒවා ඉල්ල ගන්න ඕනේ. අමුද්‍රව්‍ය කියන්නේ. ඔව් අමුද්‍රව්‍ය. පෝරන් ඉතින් අපි දැන් తాවකාලික හදාන තියෙන්නේ. ඔව්. ඒවට හොඳට කොන්ක්‍රීට් කණු දාලා එහෙම ඉතින් හොඳට දාලා හදාගත්තාම කාලයක් තියෙනවනේ. අපි ඉතින් අවුරුදු 2කින් 3කින් ඌව වෙනස් කරනවා. අපි తాවකාලික වගේ අපි වෙනස් නොකරත් ඒක සබාදාය වෙනස් කරන කඩා වැටෙනවා. කඩාගෙන වැටෙනවා. පාරම්පරිකව මෙහෙම තියෙන ගම්මානවල හුඟක් ගෙවල් වලින් දැන් පාරම්පරික කුඹල් කර්මාන්තය වැහිලා. ඒ නිසා මේ කාරණා පිළිබඳව අවධානයට ගත යුතු අයගේ අවධානය යොමු වේවා කියලා අනිවාර්යයෙන්ම ප්‍රාර්ථනා කරනවා. අසංක මේ ප්‍රසන්න රණවීර ඇමතිතුමා එතුමාට කියන කතාව මම කියන්නේ. හැබැයි එතුමා මැටි කර්මාන්තය පිළිබඳව ගරු අමාත්‍යවරයා. එතුමා හොඳ ගමනක් යන බව පේනවනේ. ඒ කියන්නේ දැන් මේ මැටි ඔබ දන්නවද ලෝකේ දිරණ්ඩ ප්‍රමාදම වෙන වර්ගයක් තමයි මැටි කියන්නේ. පිලිස්සු මැටි දැන් බලන්න අදින් වසර 40000කට එහා මැටි. අපිට ඔය තැන් තැන් වල හාරනකොට මොනවද හම්බෙන්නේ? මැටි වලන් වල කෑලි. එතකොට වීදුරු හා සමානව මැටි දිරණ්ඩ යන කාලේ වසර මිලියන ගණනාවක්. ඔබ විශ්වාස කරන්න. දැන් අපිට කරන්න තියෙන්නේ මැටි වලින් වළඳක් හදලා හෝ මල් පෝච්චයක් හදලා හෝ අර කාමරයේ තියෙන එකක් ස්තෝප්පුවටත් ස්තෝප්පුව තියෙන එකක් කාමරයටත් කුස්සියේ තියෙන එකක් ස්තෝප්පුවටත් ගන්න එක නෙවෙයි. ඊට වඩා මැටි වලින් කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා. ලංකාවේ ලෝකෙට අවශ්‍ය මැටි තියෙනවා. අසංක දන්නවද මේක? ලංකාවේ තියෙනවා සමහර මැටි නිදි ලෝකේ බොහෝ වටිනා කියන දේවල් මේ මැටි පුලුස්සලා ආවරණය කරලා මහ පොළොවේ වල්ලන්න පුළුවන්. එවැනි මැටි අපේ රටේ තියෙනවා. මෙන්න මේවා හොයාගෙන ඇත්තටම අමාත්‍යාංශිකුත් තියෙන නිසා අපි මේ ගැන මේ රෝදසුන් ටිකුත් පෙන්නපු නිසා අලුත් පියවරක් තියන්න පුළුවන් නම් හොඳයි කියන එක මගේ යෝජනාව. මොකද අපි කාලෙකට මාතෘකාවක් විදිහට මේක සමාජයේ කතා වෙනවා. පහුගිය කාලේ මේ ගැන කතා වුණා. මැටි ඇමති කියලා ප්‍රසන්න ඇමතිතුමාට නමකුත් අහලා තිබ්බා. හැබැයි ඒක ආශිර්වාදයක් කරගෙන ඇමතිතුමා වැඩ කරගෙන යනවා කියලා අපිට පේනවා. ඔය දේශීයත්වයට මූලිකත්වය දෙන කාලයක් නිසා ඉතින් මැටි විතරක් නෙමේ තව බොහෝ දේවල් තියෙනවා අපිට ඇත්තටම අපේ දේවල් වල තියෙන වටිනාකම් එක්ක අපේ ජීවිත වෙනස් කරගන්න. ඔව් දැන් දේශීයත්වය කියන්නේ වසංගතය කියන එක අසංග ඉස්සර වසංගතය කිව්වේ ගත වහන්න කියන එකනේ. වසංගතය කියන එකේ තේරුම සමහර අය දන්නේ නැහැ. වසංගත ගත වහන්න ගත වහලා තියන්න කාමරයක තියන්න කොහොමතු ටිකක් දාලා කෙසෙල් අතු ටිකක් දාලා ගත වහලා තියන්න. දැන් මේක මේ නිරෝධායන යනම නම් අපිට නොතේරෙන වචන ටිකක් ආමනේ මේ අපිට හිතා ගන්න බැරි වෙන්නේ. හැබැයි මේක ලෝක ප්‍රවණතාවයත් එක්ක අපි යන්න ඕනේ. එතන අපි නතර වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් වසංගතය කියන එක තුල අපිට තිබුණා බේරෙන ක්‍රමවේද. ඒ ක්‍රමවේද තමයි දැනටත් පාවිච්චි වෙන්නේ. දැන් අපි ගත්තොත් එම හෙළවෙදකමටත් ඇමති කෙනෙක් ඉන්නවා. මගේ හිතේ මේ නීතිඥ සිසිර ජයකොඩි ඇමතිතුමා එතුමා හෙළවෙදකම හා දැන් අසංක ලංකාවේ හෙළවෙදකම පිළිබඳව අමාත්‍යංශයක් පත් කරපු පළවෙනි අවස්ථාව. ඒ කියන්නේ සෞඛ්‍ය හා දේශීය අමාත්‍ය නෙමෙයි හෙළවෙදකම. හැබැයි ඔන්න මේ කාලේ මේ පිළිබඳව සොයා බැලීමක් කරන්න පුළුවන් නම් යලිත් ආපහු හැරලා බලන්න පුළුවන් නම් COVID-19 වලට බව බෙහෙතක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. හරි. අපි ඔබ අරගෙන යනවා 2005 අවුරුද්දට. 2005 අවුරුද්දේ ලෝක වාර්තාවට. ලෝක වාර්තාවක්. මේක මීටර් 10000 දීීමේ තරගයේ ලෝක වාර්තාව. මීටර් 10000ක් දුවන්න කොච්චර විතරලාවක් යයිද? විනාඩි 26ක්. ඔව්. විනාඩි 26යි තප්පර 17කින් 2005 දී වාර්තාව තියෙනවා ඒ ධාවකයා. හැබැයි ඊට අවුරුදු 15කට පස්සේ ජෝෂ්වා ඒ වාර්තාව කඩනවා. මීටර් මේ 10000 වාර්තාව විනාඩි 26යි තප්පර 11කින් අවසන් කරනවා. මේ මෑතක. ඉතින් ජෝෂ්වා කියලා කියන්නේ
උගන්ඩාවේ ජීවත්වෙන තරුණෙක් දැන් ලෝක ශූරයෙක් මොකද වසර 10ක් වගේ පුංචි කාලයක් ඇතුළත හරිද මේ සබත් මාස 10ක් වගේ පුංචි කාලයක් ඇතුළත ලෝක වාර්තා 4ක් මේ ජෝෂුවා තියලා තියෙනවා. මීටර් 5000 ලෝක වාර්තාවට හිමිකම් කියන්නේත් ජෝෂුවා. Another can we? 62.9 lap after lap after lap. He's edging ever closer to a place in the history books. He's only run twice this year, Sonia, and on both occasions he's broken a world record. World 5K on the roads back in February in Monaco, then the 5,000 metres on the track in August. If he does this though, there's such a mystique. There's such a majesty about the 10,000 metres. 25 soul-destroying laps of a track. You're watching this with a little brother or a sister, or a son or a daughter, or a niece or a nephew. Get them down to your local athletics track. This is the most accessible, friendly sport in the world. If you can run or jump or throw, you can be a world-class athlete. There is no barrier where our sport is concerned. And these are the kind of images that inspire the next generation of global stars. Not only perhaps in Uganda or across Africa, but around the world. He is standing as a symbol of all that is great. He's pouring his heart and soul into this record attempt, into this journey to greatness that he is relentlessly pursuing with painful session after painful session. And he's tantalizingly close now to doing something he may not have thought was possible 6 or 7 years ago. The world junior champion, the world senior champion has 400 metres to go. Can he do it? Can he keep it going? He's ahead of the green lights at the moment. Another 63, but 63.8. He's getting tired. He's just got to keep driving. Kenenisa Bekele's time, 26.17. We've seen one world record. I think we might be about to see another. This has been absolutely fantastic. The hairs on the back of my neck are standing to attention. It's a standing ovation from everyone here. He has roared with the heart of an African lion. He's delivered. It's a world record for Joshua Cheptegei, the Commonwealth champion, the world champion, is the fastest man in history, over 6.25 miles. And this is a night that will never be forgotten by any of us who were privileged enough to be here. He has shone like a star in the night sky of Spain. That was incredible. ජෝෂ්වා අවුරුදු 15කට පස්සේ ඒ රෙකෝඩ් එක කඩනවා. මීට කලිනුත් ඉතින් ජෝෂ්වාට ඉතින් ලෝක වාර්තා කියන එක සම්බන්ධයෙන් අපිට බත් වගේ සාමාන්‍ය නැහැ. නෑ ඉතින් මාස 10ක් ඇතුළත ලෝක වාර්තා කිහිපයක් තබන මේ මහා පුරුෂයෙකුට මොන සතුටක් ඇද්දනේ. ලෝක වාර්තාවක් උගන්ඩාව වගේ රටක මේ මම අහන්න ඉතින් මොකද්ද දැන් ඔබ අහලා තියෙනවද මේ බොහෝ ආයු විඳින්න ඔබත් එන්න මහ එළිය තැන්නට කියලා කියනවා. මහ එළිය තැන්න තියෙන ඔය බදුල්ලේ යනකොට අපිට පට්ටි පොලින් බහලා යන්නත් පුළුවන්. වටවලින් ඉදල්ගස් ඉන්න ඔය හරියෙන් බහලා යන්නත් පුළුවන්. කොහොම ගියත් මහ එළිය තැන්න. ඕකට සිංහලෙන් කියන්නේ හෝටන් ප්ලේන්. එහෙම ගමත හොඟක් අය දන්නේ. ඒ කියන්නේ හෝටන් ප්ලේස් නෙවෙයි යා. හෝටන් ප්ලේන්. හෝටන් ප්ලේන්. එතකොට මේ මෙන්න මෙහෙම බොහෝ අපේ අය නොදැනගත්තාට මේ මහ එළිය තැන්නේ තියෙන අවශ්‍යතාවයේ ජීවිතේට ඔබ දන්නවද යුරෝපිකයන් නැත්නම් සුදු මහතුරු නෝන්ලා මේක හොඳට දන්නවනේ. අවුරුද්දට දෙතුන් පාරක් මහ එළිය තැන්න ඒ සුන්දරත්වය විඳින්න ඕන වෙනවා. ග්‍රේට් වෙස්ටර්න් මේ ස්ටේෂන් එකට අපි ඇවිල්ලා ඉන්නේ. දැන් ඔබට පේනවා ඇති ඈතින් අර ශ්‍රීපාදස්ථානය පේනවා. ඉතින් අපේ අපිත් එක්ක ආපු බදුළු කෝච්චිය ආපු පොඩිමැණිකේ ට්‍රේන් එකේ ආපු බොහෝ දෙනෙක් මෙතන බැහැලා ටිකක් ගිමන් අරිනවා. විනාඩි 2-3ක් වෙන ට්‍රේන් එක නවත්තලා තියෙනවා. මෙතනින් පස්සේ අපිට තවත් ගොඩක් දේවල් බලන්න තියෙනවා. ඒ අතරින් කියන්න ඕනේ නයින් ආච්
දෙමෝදර පාලම ඊට පස්සේ ඇල්ල ස්ටේෂන් එකේ තියෙන ලංකාවේ පරිසර සුන්දරත්වය අතින් හොදටම තියාගෙන ඉන්න ස්ටේෂන් එක කියලා සම්මානහෙම ගත්තනේ ඇල්ල ස්ටේෂන් එක. ඉතින් ඒ වගේ තව ගොඩක් දේවල් දකින්න තියෙනවා. ඔබට මතක් කරන්න ඕනේ මේ එන ගමන ඇතුලේ අපිට ඉස්සරහට හම්බෙනවා සෝඩ බොටල් කර්ව් කියන එකේ නානුව හැරියේදී. කියන්නේ තව ඉස්සරහට. එතනදී කියනවා මේ ට්‍රේන් එකේ අපි පිටිපස්සෙම පෙට්ටියත් අන්තිම මොහොතේදී ඒ බෙන්ඩ් එකේදී දකින්න පුළුවන්කමක් තියෙනවා කියලා. ඒ වගේම කියනවා පහළ එතනින් බැලුවම පහළ 70ක් විතර දුරින් අපි ආපු ගමන් මාර්ගය පේනවා. ඒ කියන්නේ අපි ආපු රේල් පාර පේනවා. හැබැයි 70ක් විතර දුරින් පෙනුනට ඇත්තටම ගත්තොත් කන්දේ කැරකිලා ගියාම 75ක් විතර. ඉතින් පොඩි ඇස් බැඳුමක් වගේ එක වෙලාවකට මේ හැමදේම දකින්න තව ඉස්සරහට යන්න වෙනවා. අපි නානුවය ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් බදුල්ලට යන ගමනේදී නානුවය කියන්නේ වැදගත් තැනක්. ඒකට හේතුව ගොඩක් අය මෙතනින් බහැලා මේ තියෙන සුන්දරත්වය විඳින්න යනවා. ඉතින් අපි නානුවයෙන් ආයි නගින්න ලෑස්ති පොඩිමැණිකේ කෝච්චියට. එතනින් පොඩිමැණිකේ එක්ක යනවා අපි බදුල්ලට. අසංග මං වට එකක් කියන්නද? හොද්ද රහයි නම් ඒ හොද්ද ඉව්වේ වලලු දාපු අතකින්ද නැද්ද කියලා හොයන්න යන්න එපා. ඔව් ඉතින් නිමවුම නිර්මාණය විඳින්න පුළුවන් නම් කරන විදිය ආදාර නැහැ. කොහොමද ඒ බිත්තියට ඕන කරන චිත්‍රය නැත්නම් ඒ තැනට ඕන කරන දේ ඔයා කොහොමද හොයාගන්නේ? කවුරු කියනවද නැත්නම් ඒක මනසේ ප්‍රතිනිර්මාණය කරගන්නවද? කවුරු හරි කෙනෙක් ඉල්ලුවොත් මට මේ දේ ඕනේ කියලා. එහෙම වුණොත් ගන්නාට්ටෙන් අඳින්නත් පුළුවන්. එහෙම නැත්නම් මං තැනට ගැළපෙන විදිහට මේ වගේ දෙයක් කරමුද කියලා එහෙම ගන්නාට්ටෙන් කරන අවස්ථාවක් තියෙනවා. මගේ රූපේ වාට ඕන නම් ගහන්න පුළුවන්. ඔව් ගහන්න පුළුවන්. නෑ ඒ අභියෝගය කරන්නේ නෑ. මොකද දැන් අද මේ තියෙන අයහපත් කාලගුණයත් එක්ක අපිට ඒක කරන්න බෑ. මේ ගන්නත් කලාප ලංකාවේ තියෙනද ප්‍රචලිතද මේක? පැන්සලෙන් ඇඳලා පින්සලෙන් පාට කරනවා වගේ නෙමෙයි ගන්නාට්ටක. ගන්නාට්ටක කියන්නේ ගන්න එකෙන් ගහන එක පුරුදු කරන්න බෑ. ඒක මේ අතහරහා ඇඟිල්ල ප්‍රෙස් වෙන එකත් එක තමයි චිත්‍රය නිර්මාණය වෙන්නේ. ගන්නාට් කියන එක පුරුදු කරන්න අමාරුයි. ඒ හින්දා තමයි ගොඩක් දුරට කට්ටිය බිහි වෙන්නේ නැත්තේ. දැන් ලෝකේ ওই ගන්නාට් කලාව කියන එක කොයි තැනකද තියෙන්නේ? තැනක තියෙනවා. පිටරටවල වාහනවලට ටිකර් වෙනුවට ඔය නිර්මාණ යොදනවා. ලංකාවේ දැනට ගෙරීගෙන යනවා. ගොඩක් දුරට ගන්නාට් කියන එක දැන් ඉස්සරහට එයි කියලා හිතනවා. පැන්සල භාවිතා නොකර හැබැයි පැන්සලේ පැහැයෙන විදිහට මම කුඩු වර්ග පාවිච්චි කරලා කරන චිත්‍ර සම්ප්‍රදායක් චිත්‍ර ක්‍රමයක් ඒ මොනවාද ඒ කුඩු පාවිච්චි කරන්නේ? පැන්සල් කුඩු වර්ග කොලයක් නමලා ඒකිනුත් චිත්‍ර අඳිනවා මම. පැන්සලිනුත් අඳින අවස්ථා තියෙනවා. ඔබේ බලාපොරොත්තු නැද්ද ලංකාවේ මම මෙන්න මේ නිර්මාණය හම්බුනොත් කරන්න ආසයි වගේ දෙයක් නේ. එහෙම දෙයක් නෙවෙයි. අඩි 50ක් 60ක් විතර උස ලොකු බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ අදහසක් තියෙනවා. දැනටත් බාරගත්තු එකක් තියෙනවා තාම නෑ. කෙනෙකුට උගන්වන්න හරි ආසයි. චිත්‍ර කලාව, මූර්ති කලාව. ඔබට යම්කිසි මේ පණිවිඩයක් ඇති මේ කලාව තුළ මෙහෙම වුණොත් හොඳයි. මේ වගේ දේවල් වුණොත් මේ වගේ දේවල් නොවුනොත් මේ හොඳයි. ඒ වගේ මොනවා හරි එහෙම තියෙන එකක් අපිට ඔහි කියලා දාමු අපි. ඔව්. දෙන්න දුන්න පණිවිඩය තමයි මේ ශේෂ්ත්‍රයටත් කාගේ හරි බැල්මක් එන්න ඕනේ. කාගේ හරි අනුග්‍රහයක් එන්න ඕනේ. රජයේම අවශ්‍ය නැහැ.
කවුරු හරි මැදිහත් වෙලා මේක ඉහළ තැනකට ගෙනියන්න. මොකද දක්ෂයෝ ඉන්නවා ගොඩක් පල්ලෙහා. අත දෙන්න කවුරුත් නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. දැන් අපිත් ගමේ හැදුනේ ගොල්ලෝ. ඒ හින්දා අපිත් අපේ සොයස්සයන් තමයි මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මේ වෙනස කියන එකට මම කැමතියි. අනිවාර්යෙන් බලන වැඩසටහන. ඉතින් ඕක අපි හොයාගෙන එනවා කියන්නේ ඒක ඊට වැඩි ලොකු දෙයක්. ඉන්දිකල වගේ වෙනස්ව හිතන අමුතු මිනිස්සුන්ට වෙනසේ කාලයක් වෙන් කරලා වෙනස් වෙන මේ ලෝකේ සුන්දර කරන්න අපි හුඟක් වෙලාවට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ ලෝකේ සුන්දර වෙලා තියෙන්නේ වෙනස්කම් නිසාමයි. වෙනසේ අපි ඒක තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා අපි ජාතික කාර්යයක් අනාගත පරම්පරාව වෙනුවෙන් සිද්ධ කරා කියලා පොඩි ආත්ම තෘප්තියක් වෙනසේ අපිට ඇත්තටම තියෙනවා. සිංහලෙන් කතා කරොත් තේරෙන්නේ සිංහල දන්න අයට විතරයි. ඉංග්‍රීසියෙන් කතා කරොත්, හින්දියෙන් කතා කරොත්, දෙමළෙන් කතා කරොත් තේරෙන්නේ භාෂාව දන්න අයට විතරයි. නමුත් මේ භාෂාව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඔය තනුව සිංහලෙන් ගයපු හඬවල් ටික අපි ළඟ තියෙන්නේ. අනිවාර්යයෙන්. මුල් පටිගත කිරීම ටික. මුල් පටිගත කිරීම. ඔක්කොම අපේ පුස්තකාලේ තියෙනවා සුරක්ෂිතව. පහුගිය සතිය අපි ලෝක ළමා දිනය සැමරුවා. ඒ ළමා දිනය එක්ක ලෝක ළමා දිනය සමරනකොට යම් පිරිසක් අපිට අමතක වුණා. අපි යම් තැන්වල ටිකක් පොඩ්ඩක් ඉස්මතු කරගන්න උත්සාහ කරා. ඒක ලෝකයේ මෙහෙම තමයි. ඒ තමයි වැඩිහිටියෝ. ඉතින් ලෝක අසංග අමතක වුණා කියන්න එපා වැඩිහිටියෝ තරහ වෙයි. අපි අමතක වුණෙත් නැහැ. අපි අමතක කරෙත් නැහැ. මොකද අර අපි වැඩි ඉඩක් දුන්නේ ළමයි. වැඩි ඉඩක් දුන්නේ මොකද සහන්ලා සහ අපේ පියල් නිශාන්ත ඇමතුමා ආවා. අපි වැඩි ඉඩක් දුන්නේ
දරුවන් වෙනුවෙන් වැඩිහිටියෝ අමතක වෙලා හැම නෙවෙයි. ඔව්. ඉතින් අද දවසේ අපිට පුළුවන්කමක් තියෙනවා මේ පහුගිය දවසේ එනේරු මුල්ලේ වැඩිහිටි නිවාසයේ වැඩිහිටි දිනය වෙනුවෙන් කළ ඒ සැමරුම් උත්සවය ඔබට පෙන්නන්න. මල්ලු කිරානි මල් සරදොනි මද භාෂිනියේ මගේ මාලා ඕමල පානි නයිනි සොභානි සනසන මාතෙන් පාලා මල්ලු කිරානි මල් සරදොනි මද භාෂිනියේ මගේ මාලා कोमल पानी नयनी सुभानी सनसन मापिन पाना මුල්ල පින්නමද 255 වැඩිහිටි සමිතිය ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් සංවිධානය කරන වැඩිහිටිය උත්සවයක්. වැඩිහිටියන් එක්තැනකට ගෙනල්ලා විනෝදාත්මක වැඩසටහන් පවුන් විසින් ඉදිරිපත් කරලා මානසිකව සුවයක් ඒ වැඩිහිටියන්ට ලබා දීම. අපේ සමිතියේ සමාජිකාවන් 260ක් පමණ ඉන්නවා. ඒ සියලුම දෙනාගේ සුබ සාධනය සඳහා අවශ්‍ය කරන වැඩසටහන් මුල් කරගෙන තමයි මේ වැඩිහිටි උත්සවය අපි පැවැත්වුවේ. වියපත් මවකට රෝදපුටුවක් අපි අද පරිත්‍යාග කළා. ඒ වගේම ඔවුන්ට තිලින ප්‍රදානය කළා. ඔවුන්ගේ අවශ්‍ය කරන සැප දුක සියල්ලම සොයා බලන වැඩිහිටි සමිතියක් වශයෙන් ආඩම්බර වෙනවා. මොකද ඒ වගේ ක්‍රියාකාරී කමිටුවක් සිටීම ගැන. Pale aduren asanda Itenawa manalias kininde Jwasi andure diye kurande Mata vinodayen kare gewande ඔය බදුළු ගමනේ හරි මේ ලස්සන සුන්දර අත්දැකීම් ගොඩක් තියෙනවා මේ සම්පත්. ඔව් මම දැක්ක මොකද පොඩි මැණිකේ දුම්රියගේ සුදු මැණි ඒකම නෙවෙයි මං කියන්නේ ඊට ඉන්නකො මං කියනක පොඩි මැණිකේ දුම්රිය කියපු සුදු මැණි කියලා ගැන දොයි කියන්නේ නෑ ඒක නෙවෙයි ඒක දැක්කම රටම දැක්කනේ රටම නොදැක්ක ටිකක් තියෙනවා කියන්නේ අපි නවාතන් ගත්ත දවසේ රෑ ඒක මෙහෙම කරමු කියන්නත් විලි ලැජ්ජාය වේ කමන්නේ මේ ඒක කියනවා අපි මේ ටික බැලුවට පස්සේ අපි මේ පසු කරමින් ඉන්නේ ලංකාවේ දුම්රිය මාර්ගයක් මුහුදු මට්ටමේ සිට දිවෙන ඉහළම පොළොව මට්ටමේ මුහුදු මට්ටමේ ඉඳලා ගත්තම මීටර් 1891ක් මීටර් 1891ක ඉහළ තලයක ඉඳලා තමයි මේ දුම්රිය ගමන් කරන්නේ. ඔබ දන්නවනේ ලංකාවේ උසම දුම්රිය ස්ථානය ඒ තමයි පට්ටිපොළ. පට්ටිපොළ දුම්රිය ස්ථානයේ ඉඳලා තව ටිකක් අපි ඇල්ල දෙසට එනකොට තමයි ඒ සලකුණු කරපු කණුව අපිට හම්බෙන්නේ.
අපි ඉන්නේ ඉදල්ගස්සින්න ස්ටේෂන් එකේ. මේ ස්ටේෂන් එක විශේෂයි. මෙහෙම කතාවක් තියෙනවා. ජනප්‍රවාදය කියනවා ඉදල්ගස්සින්න ස්ටේෂන් එකට මේ බහලට වැටෙන වතුර පළාත් තුනකට වැටෙනවා කියලා. එක පැත්තකින් දකුණු පළාතට, ඌව පළාතට සහ මධ්‍යම පළාතට. ඒකට හේතුවක් තියෙනවා. මේ මගේ වම් පැත්තේ මේ වීව් එක කෙලින්ම හම්බන්තොට පැත්ත හම්බන්තොට දිස්ත්‍රික්කයේ පේනවා කියලා. ඒ කාලේ මේ මීදුම නැති කාලේ. ඉතින් එහෙම විවිධ මත ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ නිසා වෙන්නේ නැති සමහර විට එහෙම කියන්නේ. ඉතින් මෙතන විශේෂයි. අපි අද දවසේ බදුල්ලට යන අතරතුරේ නතර වෙන්න හිතුවා මෙතන ඉදල්ගස් ඉන්න ස්ටේෂන් එක. තණ්ඩරේ දිනද්දිපොළ දක්කන හපුතලේ අපි ඉන්නේ. හපුතලේ කන්ද ආරම්භ වෙලා ටිකක් දුර යනකොට මේ වගේ අපූරු වටපිටාවක්, අපූරු පරිසරයක්, අපූරු නැරඹුම් මධ්‍යස්ථානයක් හපුතලේ කන්දේ මැද හරියේදී වගේ තියෙනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ පිටිපස්සෙන් පේන මේ දර්ශන පෙළ මේ වෙලාවේ අපේ අවසනාවට මේකේ කෙලවරක් හොයන්න බෑ. මීදුම පොඩි බාධාවක් ගේනවා. හරියට පැහැදිලිව අහස සහ පරිසරයේ තියෙන දවසක නම් බොහෝ උදවිය කියන්නේ මෙතෙන්ට ඈතින් මහා සාගරයේ දර්ශන පවා බලන්න පුළුවන් කියලා තමයි කියන්නේ. අනිත් කාරණාව අපි කොළඹ ඉඳලා බදුල්ලට එනකොට හපුතලේ විශේෂ තැනක් වෙනවා. හේතුව තමයි කොළඹින් බස් රථයක එහෙම නැත්නම් පුද්ගලික වාහනයක බදුල්ලට යන කෙනෙකුට හපුතලේදී දුම්රිය මාර්ගයත් මේ ප්‍රධාන බස් මාර්ගයත් සමාන්තරව ධාවනය වෙනවා. ඒ කියන්නේ කෝච්චියෙන් එන කෙනෙකුට හපුතලේදී බස් එකෙන් එන කෙනෙක් මුණ ගැහෙනවා. සාමාන්‍යයෙන් කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයයි කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයයි සමාන්තරව ගමන් කරන එකම තැන විදිහට හපුතලේ හඳුන්වන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් මේ පරිසර පද්ධතිය තරමක් වෙනස්. ඒ කියන්නේ මේක ඈතට පේන දර්ශන තුල පේන වියලි කලාපයට අයිති ප්‍රදේශ පවා මේ එහා පැත්තෙන් අපිට දැක බලා ගන්න පුළුවන්. හරියට මේක ඔත්තේ වැල්ලබායෙන් එහා පැත්තේ උඩවලව හම්බන්තොට ඒ දක්වා ප්‍රදේශ මෙතන ඉඳලා නිරවුල් පැහැදිලි කාලගුණයක් තියෙන දවසක බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ ස්ථානයට අර ඈතින් පේන්නේ සබරගම පළාත. පිටිපස්සෙන් පේන්නේ දකුණු පළාත. අර පැත්තෙන් පේන්නේ ඌව පළාත. ඒ කියන්නේ පළාත් තුනක දර්ශන මේ නැරඹුම් වේදිකාවේ ඉඳලා බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඇල්ලට ඇවිල්ලා ඉන්නේ. ඇල්ල කියන්නේ ලෝකයේ පිරිසිදුම වාතාශ්‍රය තියෙන ප්‍රදේශය කියලා මේ අය අඳුනගෙන තියෙනවා. ඉතින් අපි වෙන මොනවා කියන්න. මේ ඇත්ත එක්ක එනකොට අපි කතා කරනකොට වුන් කිව්වා මේ උඩට ගත්ත හුස්ම ඒ හුස්ම තමයිලු ලෝකේ තියෙන පිරිසිදුම වාතාශ්‍රය තියෙන්නේ. ඉතින් ඒ ටික ගන්න ඒ ටික සල්ලි වලට නෙමෙයි අපි දෙන්නේ. මේ අපේ පුංචි ශ්‍රී ලංකාව නොමිලේ දෙන ඒ පිරිසිදු වාතාශ්‍රය ගන්න තමයි ඇල්ලට මේ තරම් විදේශික සංචාරකීන් රසක් ඇදිලා එන්නේ. අපි ට්‍රේන් එකේ හිටපු පවුල් 2-3යි හිටියේ ශ්‍රී ලාංකිකයෝ. අනිත් සියලු දෙනාම විදේශිකයෝ. මේක අරුමයක් නෙවෙයි. ඇල්ලට එන එහෙම නැත්නම් බදුල්ලට එන මේ ට්‍රේන් එක හැමදාම ඔහොමයි. මේ කෝච්චියත් අමාරුවෙන් බඩගාගෙන බදුල්ලට ගියා. එතකොට මේ අදවත් හෙටවත් කීගෙන කෝච්චිය යන්නේ. එතකොට මේ වාහනෙත් අමාරුවෙන් බඩගාගෙන අමිලලා අංජල්ලා කට්ටියම බදුල්ලට ගියා. දැන් වැඩ කළ මහන්සින්ද බදුල්ලේ නවාතැන් ගන්න ඕන. දුම්රියපළ අසලම සංචාරක නිකේතනයක අප කණ්ඩායම නවාතැන් ගත්තා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි උදෑසන බලනකොට මේ හෝටලේ අයිතිකාරයා වත්තේ සීසීකට විසිරුණු ගල් වගයක් ගෙනල්ලා හෝටලේ මිදුලේ තිබ්බා. ඒ මිදුලේ තිබුණු ගල් මහරෑ වත්තේ සීසීකට විසිරිලා. විසිකලේ කවුද? කවුද විසිකරේ? කවුද විසිකරේ? මම ගියේ නෑ. කවුද විසිකරේ? අංජට. අපේ නිෂ්පාදකතුමා අංජට. රෑ එළි වෙනකම් බල්ලෝ එලවලා තිබ්බා.
ඒකද නින්දක් නෑලු බල්ල පුරනවලු ඉතිං ගල්ලේේ විසි කල්ල තිබ කොමරි අපි ලං හොඳර තිදාගත්තා බුරු කියන්න ඔන්න කොමනත් ඇතිනේද හරි මේ ආංජනයව ඇතිනේද කියලා කොමනත් හරි රසවත් අත්දැකීමක් බල්ල ලෝප එක උදේ ඇවිල්ලට කියනට අපි හොඳ නිදාගත හැරල දරති මහිත ඒකෙන් පස්සේ වෙන්නති බල්ලොත් එක්ක බැ කියලා නාට්‍ය හදන්නත් අංජන ඊළඟට අපි කොහටද යන්නේ තවමුකුත් කියන්න ඕන්න සාමානෙක් අංජනත් බයලත අපි තවමුණ කිය දැම්මම කිව්වොත් ඊළඟට කොහටද යන්න කියලා අපි ආයමකුත් කියන්න බයලදින්න අංජන බය සමහරු බයවුණ හම තොලකට වේලලා දාඩිය දානවා ඔය අතර සමහරු කියනවා බයවුණහම නිකන් කකුල් දෙක නිකන් මැන්ඩලින් ගහනවා වගේ කියලා නෑ මැන්ඩලින් ගහන්න ඕනේ නෑ ඒ වගේ වෙලාවක මැන්ඩලින් ගහන්න ඕනේ හරි හැමං වෙලාවක සංගීතේ පිහිර විඳින්න පුළුවන් වෙලාවක අසංක මේ කොළඹ සිට නුවර දක්වා යන කෙනෙකුට මාවනැල්ල නගරයේදී හම්බෙනවා ලංකාවේ දිගම ආරුක්කු පාලම. මේක ඇත්තටම මේ ආරුක්කු තියෙන නිසා ඒක බෝක්කුවක් හැටියටත් පහුගිය කාලේ සමහර අය ඒ සම්බන්ධයෙන් ඉන්න ප්‍රාමාණිකයන් හැඳින්වුවා. කෙසේ වෙතත් මහපාරක යන කෙනෙකුට හම්බෙන ප්‍රමුඛතම ලංකාවේ එකම ආරුක්කු පාලම පිහිටන්නේ මාවනැල්ලේ. දුම්රිය මාර්ගයේ යන කෙනෙකුට එහෙම තැනක් හම්බෙනවා නම් ඒක විශේෂ තැනක්. ඒ තමයි ආරුක්කු එකක් නෙවෙයි 9ක් සහිත ආරුක්කු 9 පාලම.
කොළඹ ඉඳලා බදුල්ල බලා යන ගමනේදී මම ඉන්නේ මේ කෝච්චි පාරේ මේ රේල් පාරේ තියෙන හරිම ලස්සන තැනක. දෙමෝදර දුම්රිය ස්ථානයත් ඇල්ල දුම්රිය ස්ථානයත් අතර තියෙන දෙමෝදර පාලම උඩ තමයි මේ කතා බහ කර කර ඉන්නේ. දෙමෝදර පාලම විදිහට අද හැඳුන්වුවට දෙමෝදර පාලම ඉතිහාසය හඳුන්වලා තියෙන්නේ ගොටුවල පාලම කියලා. ගොටුවල කියන්නේ මේ ප්‍රදේශයේ නම ගොටුවල නිසා. හැබැයි පස්සේ කාලීනව ඔය දෙමෝදර පාලම චිත්‍රපටියත් එක්කලා මේ පාලමත් දෙමෝදර පාලම බවටම පත් වෙනවා. දෙමෝදර නයිනාච් කියලා තමයි සාමාන්‍යයෙන් අන්තර්ජාලය තුල පවා ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. මේ පාලමේ විශේෂත්වය තමයි මේ පාලම තුල ඉංග්‍රීසි ජාතීන්ගේ තාක්ෂණයත් ලාංකීය තාක්ෂණයත් එකතු වෙලා මේ සම්මිශ්‍රණයක් විදිහට තමයි මේ දෙමෝදර පාලම නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම මේ ආච් කියන සම්ප්‍රදාය නැත්නම් මේ ආරුක්කු සම්ප්‍රදාය මේ ලන්දේසි පෘතුගීසි ඉංග්‍රීසි ජාතීන් තුල අපිට දක්නට ලැබුණු ඒගොල්ලන්ගේ ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමක් තියෙනවා. හැබැයි ජනප්‍රවාදය තුල තියෙන මේ පාලම ඉදි කරගන්නට අවශ්‍ය කරන දැනුම ඥානය තුරුම්පු ටික දීලා තියෙන්නේ අපේ ලංකාවේ අප්පුහාමි කියන ගල්වඩු බාසුන්නෑ කියන එක තමයි ප්‍රදේශයේ ජනප්‍රවාදයක් විදියට ආරක්ෂා කරන්න තියෙන්නේ. හැබැයි ඒකේ ඇත්තකුත් ඇති. හැබැයි ඒ ගල් බාසුන්නෑගේ දක්ෂතාවයයි උපදෙසයි අර ඉංග්‍රීසි ඉංජිනේරුන්ගේ හැකියාවයි එකතු වෙලා මිසක්ක මේ වගේ ලස්සන නිර්මාණයක් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒත් එක්කලම මේ පාලමේ පහළ දැන් මේක උස ප්‍රමාණය ගත්තොත් එහෙම මීටර 24ක් උසයි කියන මම මේ කතා කරන තැන ඉඳලා ගැඹුරම තැනට මීටර 24ක් තියෙනවා. දිග මීටර 92ක්, පළල මීටර 7.5ක්. මේ ප්‍රමාණයන්ගෙන් තමයි මේ පාලම නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම අර එහා පැත්තේ ඈත පේන අර උමග ඇතුලෙන් රේල්ලුවක් මතුවෙලා මේ පාර දිගේ යනකොට දකින දර්ශනය තරම් මේ කොළඹ බදුල්ල දුම්රිය මාර්ගයේ දකින්න ලැබෙන සුන්දරම දර්ශන වෙනවා නම් ඒ සුන්දරම දර්ශන වලින් එකක් තමයි දෙමෝදර පාලමේ ඔය කියන දර්ශනය. ඉතින් අපි ඒත් එක්කලා රේල්ුවෙන් යන්නේ බදුල්ලට යන ගමන් තමයි දෙමෝදර පාලම ගාව පොඩ්ඩක් බැහැලා ගොඩ වෙලා මේ තොරතුරු ටික ඔබට ගෙනාවේ. සම්පතර මේ බදුලු ගමන පටන් ගන්නකොටම කිව්වනේ ටිකක් යනවා නම් මේ ගමන යන්න ඕනේ පොඩිමණික කෝච්චිය කියලා. නෑ ඒකට හේතුව අසංග මේ ඔය ස්ථාන දැන් බලන්න දේවල් ගොඩාක් තියෙනවා නාවල පිටිය පැන්නාම. ඇත්තටම මේ පොල් ගහවෙල පැන්නාම එතන ඉඳලම බලන්න දේවල් ගොඩක් තියෙනවා. මොකද ලංකාවේ දෙවණියට දිගම මේ උමං මාර්ගය අපිට අහු වෙනවා ඉහළ කෝට්ටේදී. නමුත් S2ට නිවනක් නැතුව ඒ තරම් බැලු හැම අතක්ම සුන්දරත්වය ගෙන දෙන නාවල පිටි පැන්නාම දැන් ඔය දෙමෝදර වගේ තැනකට එනකොට අනිත් කෝච්චියක ගොත් ස්ථිරවම රැ වෙනවා. ඒ නිසා තමයි පොඩිමණික කෝච්චිය එන්න ඕනේ. ඒ කියන්නේ වහන්දරින් මෙහි පිටත් වුණොත් අවස 2-3 වෙනකොට ඒ පැත්තට කිට්ටු කළා නේ. අනිත් එක දැන් ඔය දෙමෝදර ස්ටේෂන් එක පිහිටන්නෙත් ඔබ දන්නවා ඇති මේ කතාව. ඒ කියන්නේ දුම්රිය ස්ථානයට යටින් තියෙන්නේ බිංගේ. ඒ බිංගේ මත තමයි දුම්රිය ස්ථානය පිහිටන්නේ. අර සුම්බරේ අනුවනේ හැදුවයි කියලා කියන්නේ. ජටාව වගේ. අන්න ඔළුවේ බඳපු ජටාව වගේ. හරි. ඒක එහෙමයි. අපි පොඩි බ්‍රේක් එකකට ගියලා. සාමාන්‍යයෙන් වාදකයෙක්ට පුළුවන් කමක් තියෙනවා විනාඩි 2-3ක් ඇතුළත අපිව මේ ලෝකේ ඕනෑම තැනකට අරගෙන යන්න. සමහරට ඒක මනෝභාවයක් එන්න පුළුවන්. හැබැයි අපි කැමති ඔහු සමග ඒ චාරිකාවේ දෙන්න සංගීතයට ඒ තරම් විශ්මිත හැකියාවක් තියෙනවා.
මම කල්පනා කරේ බැරි වෙලා හරි ඔය ගීත ඔය මෙලඩිස් ඔක්ටපෑඩ් එකේ වාදනය කරන්න පුළුවන්කම තිබුණා. අහගෙන ඉන්න බෑනේ වුණා. නෑ වයන්න බෑනේ. වයන්න බෑ. ඩ්‍රම් සෙට් එකෙන් තබ්ලා එකෙන් ඔය රහට වයන්න බෑ. නෑ නෑ ඔක්ටපෑඩ් එකෙන් වයන්න බෑනේ සොර. සොර වයන්න බෑ. මං අහන්නේ එහෙම පුළුවන්කමක් තිබ්බනම් ඒත් මේ මෙලඩිස් රහයි. ඒ කියන්නේ ඕනෑම සංගීත භාණ්ඩ සොර වයන්ට පුළුවන් ඕනෑම සංගීත භාණ්ඩයකින් මේ ගීත වැයුවද පුදුම රහක් තියෙන්නේ. හැබැයි මුදිතලා වගේ රසට වයන කෙනෙකු අතටපත් වුණොත් තවත් රසයි. මුදිත කාලෙකට කලින් ඇවිල්ලා ඔය ටික වාදනය කරලා ගියේ. ලස්සන වැඩක්. අපි බ්‍රේක් එක ගිහිල්ලා නෑ බ්‍රේක් නෙවෙයි අපි යන්නේ බදුල්ලේ. දැන් මේ අපි මේ කොවිඩ් තත්ත්වය මගහැරියාට පසුව මගහැරුණාට පසුව අනාගත යම් දවසක මේ මෑත දවසක යලිත් බදුල්ලේ සංචාරය දෙන්න කල්පනා කරනවා දුම්රේ. දුම් කෝච්චි. දුම් කෝච්චිය කියලා කිව්වනේ. ඒ කියන්නේ ගල්ලංගුරු කෝච්චිය. ඒකත් අපූර්ව සුන්දර ගමනක් වේවි. ඉතින් අපි මේ ඔබටත් අපි ආරාධනා කරනවා මම අමිතගෙනුත් ඇහුවේ අපි ආරාධනා කරමුද කියලා කට්ටියට අපිත් එක්ක යන්න ඉතින් ඔබත් දුම්රිය ටිකට් එකක් අරගෙන එන්න වෙන්නේ. කියන්නේ අපි ඔබට ටිකට් අරන් දෙන්නේ එහෙම නෑ. ඒ කියන්නේ එකමඩේෂන් අපි දෙන්නෙත් නෑ. කෑම බීම අපි දෙන්නෙත් නෑ. ඉතින් එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබත් ඒ වුණාට මේ සුන්දර සංචාරයේ එකතු වෙන්න එන්න. අපි ඉදිරි දවසක වෙනසෙන් යන දිනේ කියමු. ඒක ඉස්සර දවසකදී අනිවාර්යෙන් අපි කියන්න. හරි. ඒක ලෑස්ති වෙන්න එහෙනම්. මේ බදුල්ලේ කියන්න. ඇල්ල ස්ටේෂන් එකෙන් පස්සේ දැන් පොඩ නිවිහැන හිල්ල මේ ගමන ඉස්සරහට යනවා. ඔබට පේනවාදී කෝච්චි පෙට්ටිවල දැන් සෙනග නෑ. ඒකට හේතුව ඇල්ලෙන් තමයි 99%ක්ම බැස්සේ. ඉතින් මේ වෙලාව හොඳයි අපිට නිහාල් රූපසිරි මහත්තයත් එක්ක කතා කරන්න. එතුමා තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ පුහුණු හා මානව සම්පත් සංවර්ධන ඒකකයේ ශාඛා ප්‍රධානී. ඇත්තටම මේ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තියෙන ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගවල ගමන් කරන්න පුළුවන් සුන්දරම අත්දැකීම් සහිත ගමන තමයි අපි ආවේ. ඒ ගමන එනකොට අපිට ලබා දුණු සහයෝගය මහත්. මොකද අපිට දුම්රියේ යන්න බැරි තැනක් තිබ්බේ නැහැ. අපි මේ දුම්රියේ එන්ජින් එකේ ඉඳන් ආයේ පිටිපස්ස එන්ජින් එකට යනකම් යන්න පුළුවන් හැම තැනම ගිහලා පටිගත කිරීම කළා. ඒකට සහයෝගය දුන්න මෙතුමා සහ අපි දුම්රිය සාමාන්‍යාධිකාරිතුමන් මතක් කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුව කියන්නේ ශ්‍රී ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුවල එකක්. ඒක ප්‍රධාන අරමුණ තමයි මහ ජනතාවට සුවපහසු මගී ප්‍රවාහන සේවය ලබා දීම. ඒකට බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙනවා සාමාන්‍ය ජනතාවත් රටේ අනෙක් අයත් ලාභ ලබන ආයතනයක් විදිහට මේක දකින්න. ඒකට අපිත් කැමතියි. ඒ වුණාට අපි මූලිකව කල්පනා කරන්න ඕන දේ තමයි මේක සේවාවක් කියන්නේ. සෞඛ්‍ය සේවාව, අධ්‍යාපන සේවාව වගේ දුම්රිය සේවාවක්. ඒ නිසා මූලික අරමුණ ලාභ ලැබීම නෙවෙයි. නමුත් ලාභය පාඩුව අවම කරලා යම් තාක් විදිහට ජනතාවට සේවය සලසන්න පුළුවන් අපි ඒකට කැමතියි. ප්‍රධාන ප්‍රශ්නේ තමයි අපේ දුම්රිය මාර්ග සහ එන්ජින් සහ ගොඩනැගිලි බොහෝමයක් දැන් තියෙන්නේ අවුරුදු 150ක් විතර පරණ ඒවා. එන්ජින් ගත්ත අවුරුදු 60ක් විතර පරණ ඒවා. මේකත් එක්ක සේවය ලබා දෙද්දී අපිත් කාර්ය මණ්ඩලයක් බොහෝ අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා විවිධම් මදිකයි. නමුත් මේ කාලේ වන විට දුම්රියත් එක්ක ගමන් කරන පිරිස දේශීය විදේශීය වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඔබ දකින්න ඇති ඇල්ලේදී විශාල ප්‍රමාණයක් මේ දුම්රියෙන් අතරින් ඇල්ලෙන් බැස්සා. ඒ කියන්නේ ප්‍රවාහන මාධ්‍යයක් විදිහට රටේ තාමත් අංක 1 දුම්රිය සේවය තියෙනවා කියන එක තමයි අපේ විශ්වාසය. බොහොම ස්තුතිවන්ත වෙනවා අපි වෙනුවෙන් ලබා දුන්න සහයෝගයට. ඔබටත් බොහොම ස්තුතියි. හැබැයි තාම ඉවර නෑ. ඉස්සරහටත් අපිට උදව් කරන්න තියෙනවා. ඔව් අපි ඉන්නවත් එක්ක වෙනස එක්ක ITN නැත් එක්ක.
මේ ගමන යන්න මේ අපිට දායකත්වය දුන්න ගොඩක් අය හිටියේ. අතරේ එවකට දුම්රිය සාමාන්‍යාධිකාරිතුමන් මතක් කරනවා. ඒ නිලධාරීන් කීප දෙනෙක් හිටියා. ඉතින් අපිට සෑන් සපෝට් එකක් දුන්නා. අපි කියපු සමහර තැන්වල නවත්තගෙන විනාඩි ගාණක් පරක්කු වෙවි අපිට පටිගත කරන්න අවශ්‍ය කරන වටපිටාව හදලා දුන්නා. මම දැන් එක ලිපියකින් වගේ අවසර ලබා දීලා ලොකු සපෝට් එකක් දුන්නා. හැමෝම ආයෙත් අපි මතක් කරනවා. ඔය කියන්නේ ලියුම දාලා ටෙලිෆෝන් කර මේ කොහොමද වාත වෙන්න උනේ නැහැ. සමානාධිකාරිතුමා අපිට පුළුවන් ඒව මොකුත් නැහැ එක ලියුමට. එහෙම තමයි ආයතන අප මාධ්‍ය ආයතන සලකන්නේ. ඉතින් මේ අපි අර කිව්වේ මේ නුදුරේදීම අපෝ යනවා කියලා. එතකොට ඒ දුම්රියට ඔබත් එනවනේ. අපි අනිවාර්යයෙන්ම දවස කියනවා ඔබ අනිවාර්යයෙන්ම එන්න. ඒ දුම්රිය වෙනස කෝච්චිය බවට පත් වෙනවා. ඔව් වෙනස කෝච්චිය අපි ඒ චාරිකාව යමු. හරි. එහෙමනම් මේ අපිට අද වෙලා ඉවරයි. ඒක තමයි. අපිට වෙලා ඉවරයි. නමුත් තියෙන වෙලාව හොඳ නෑ මේ රටේ. වෙලාව නරකයි. ඒ නරක වෙච්ච වෙලාව ඔබට බලපාන්න පුළුවන්. එහෙම වුණොත් ඔබේ වෙලාව නරක වෙනවා. ඔබේ දරුවගේ වෙලාව නරක වෙනවා. ඔබේ පවුලේ උදවියගේ අම්මගේ තාත්තගේ සහෝදරයාගේ අසල්වැසියාගේ සියලු දෙනාගේම වෙලාව නරක වෙනවා. ඒ නිසා වෙලාව නරක කරගන්න එපා. ප්‍රධානම දේ තමයි ඉදිරියේදී ශිෂ්‍යත්ව විභාගයේ දරුවෝ ලියනවා. ඒ වගේම උසස් පෙළ විභාගයේ වාර කිහිපයක් කල් දැමු විභාග රජය දැඩි තීන්දුවක් අරන් තියෙනවා විභාග පවත්වනවා කියලා. ඒක ජයග්‍රාහී තීන්දුවක්. කොවිඩ් වලට බෑ විභාග නවත්තන්න. අපි එහෙම හිතමු. ඒ දරුවෝ ඉතා පරිස්සමට සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා විශේෂයෙන්ම ශිෂ්‍යත්ව ලියන දරුවෝ දෙමාපියන් සෞඛ්‍ය උපදෙස් වලට අනුවම දරුවෝ විභාග ශාලාවට අරන් යන්න. ඒ වගේම උසස් පෙළ ලියන දරුවොත් ඒ විදිහටම ඒ ක්‍රියාව කරන්න. එහෙම නොවුනොත් ඔබේ උසස් පෙළ විභාගය මග නතර කර දමන්නට සිද්ධ වේවි. එහෙම වුණොත් ඒක අපරාධයි. ඒව ගැනත් වරක් දෙවරක් නොව දහස් වරක් හිතලා ක්‍රියා කරන්න කියන ඉල්ලීම පමණ අපි කරලා යමු. එහෙමනම් අපි අදට වැඩසටහන සමුගන්නවා. අවසාන වශයෙන් කියන්න තියෙන ඔබට මීටරින් ඉන්න. සුබ රාත්‍රී.